තිරුවන් සරණයි හැම දිනාටම අපේ සුපුරුදු සදහම් හමුව අදත් අප මේ පවත්වන්නට සූදානම විවාහ වර්ෂයෙන් අද 2021 වර්ෂයේ අප්‍රේල් මාසයේ 9 වෙනිදා සිකුරාදා දිනයක් උදෑසන 5:30ට අපි දහම් හමුවට එකතු වෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් සහ ශ්‍රී ලංකාවේ කැලෙන්ඩරේ ඒ වගේම අපි දහම් හමුවට අපි පිරිස එකතු වෙන්නේ අන්තර්ජාලය ඔස්සේ ස්කයිප් මාධ්‍යයෙන් අදත් සුපුරුදු අපේ කල්යාණ මිත්‍ර පිරිස පූජනීය ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු කල්යාණ මිත්‍ර හැම දෙනාම මේ වන විටත් සදහම් හමුවට එකතු වී සිටිනවා හැම දෙනාම අපේ කල්යාණ මිත්‍රත්වයෙන් ඊටාම ගෞරවයෙන් පිළිගනිමු අපි පළමුවෙන් සම්බුද්ධ වන්දනාවෙන් දහම් හමුව ආරම්භ කරමු මේ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අප හැම කෙරෙහි ලෝක සත්‍යය කෙරෙහි අප්‍රමාණ කරුණාවෙන් දේශනා කොට වදාළ තථාගත බුදු පියාණන් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කරගෙන নমස්කාර පාඨයේ තුන් වාරයක් කියලා සම්බුද්ධ වන්දනාවෙන් අපි දහම් හමුව ආරම්භ කරමු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 තිරුවන් සරණයි අවසරයි කල්යාණ මිත්‍ර හැම දෙනාගෙන්ම අපි අප හැමගේ ධර්ම අවබෝධයේ පිණිස උතුම් බුද්ධ ශාසනයේ චිරපැවැත්ම පිණිස තථාගත ධහම සාකච්ඡා සම්මන්ත්‍රණ වශයෙන් තේරුම් අර ගැනීමක් හැටියට මෙවැනි දහම් හමුවක් ධම් සභාවක් අපි පවත්වාගෙන යනු ලබනවා මේ වන විට අපි මාතෘකාවක් ඉදිරියෙන් තියාගෙන මේ දහම් හමුව පවත්වාගෙන යනවා යථා භූතං ඥාන දස්සනං ඇත්ති තතු දැකීම කියලා අපි කෙටියෙන් සිංහලට පාඨය පරිවර්තනය කරගෙන තිබෙන්නේ නමුත් පුළුල් පාඨයක් පුළුල් අදහසක් ඉදිරිපත් වෙන වාක්‍යයක් ඒක ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව පළමු බුද්ධ දේශනාව තුල මෙය අන්තර්ගත වෙලා තිබෙනවා. තමන් වහන්සේ තුල ඇති වුණු ආධ්‍යාත්මික වෙනස කෙසේ ඇති වුණාද කියලා පැහැදිලි කරන අවස්ථාවේ ඒ වෙනස ඇතිවීමට හේතු වුණු ආකාරය එහෙම නැත්නම් ඒ වෙනස ඇති වුණු ආකාරය උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන ඔය ප්‍රකාශනයේ යථා භූතං ඥාන දස්සනං සවිසුද්ධං හෝසි පවතින යමක් වේද එහි යථා ස්වභාවයේ ඇතිතතු තමන් වහන්සේගේ ඥාණයට දර්ශනය වුණා අවබෝධ වුණා වැටහුණා ඒත් සමගම චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියලා තවත් විශේෂ වචන ටිකක් උන්වහන්සේ පාවිච්චි කරලා තියෙනවා මේවායේ සරල පරිවර්තන ගත්තොත් ඇස පෑදුනා ඥානෙ ඇති වුණා විද්‍යාව ඇති වුණා ආලෝකය ඇති වුණා වගේ සරල පරිවර්තන නමුත් ඒවයි අදහස මේ යථාභූත ඥාන දර්ශනේ ඇති තතු ඇත්ත తত্ত্বයේ පවතින වර්තමාන මොහොතේ පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන දේ තමයි මූලික වශයෙන් මේ භූතං කියලා කියන්නේ. ඇත්ත පවතින දේ හැටියට සැලකෙන්නේ. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ නිට්ටය වශයෙන් යමක් තියෙනවයි, අවිපරිණාමීව තියෙනවයි, නොවෙනස්ව තියෙනවයි කියලා එහෙම අදහස් වන්නේ නැහැ. පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන යමක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි පසින්දුරන්ගෙන් සහ මනසින් ගෝචර උනයින් පස්සේ දකින අහන විඳින වටහා ගන්න ස්වභාවයකුත් තිබෙනවා. ඊට ආධාර වෙන ඉන්ද්‍රිය සහ අරමුණු සහ මනස තිබෙනවා. ඒව ඇත්ත. ඒවයි යථා ස්වභාවය බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගත්තා. බෝධිසත්ව
හැටියට මේ අවබෝධයේ තුලින් ඇති වුණු අධ්‍යාත්මික වෙනස සහිත තැනැත්ත තමයි අපි බුද්ධ කියලා හඳුන්වන්නේ. ඉතින් බුද්ධ කියන වචනේ වෙනත් තැන්වලත් බුදුරජාණන් වහන්සේ අර්ථකථනය කරලා තියෙනවා. සමහරව අහලා තියෙනවා තමුන්නාංශව බුද්ධ වශයෙන් හඳුන්වනවා. ඇයි එහෙම හඳුන්වන්නේ කියලා. ඒ තැන්වලත් ඔయిత සමාන ප්‍රකාශන තමයි කරලා තියෙන්නේ. අභිඤ්ඤේයං අභිඤ්ඤාතං කියලා මුලින්ම කියනවා. අවබෝධ කරගත යුතු යමක් ඇද්ද? එහි යථා ස්වභාවය මම අවබෝධ කරගත්තා. භාවේ තබ්බංච භාවිතං හුරු පුරුදු වේතු යම් කිසි නිසි භාවිතයක් තිබේද? එය මම හුරු පුරුදු වුණා. පහතබ්බම් පහීනං බහැර කළ යුතු පව් අකුසල් කියලා යමක් තියනවාද? ඒක මම බහැර කළා. තස්මා බුද්ධෝ ඒක නිසයි බුද්ධ වෙන්නේ කියලා ওই විදිහට බුදුරජාණන් වහන්සේ තමන් තුළ ඇති වුණු අධ්‍යාත්මික වෙනස උන්වහන්සේම නොඑක් අවස්ථාවල පැහැදිලි කරලා තිබෙනවා. ඒතර මේ වෙනස හැම මිනිසෙකුටම ඇති කරගන්න පුළුවන් දෙයක්. ඒක මේ සුවිශේෂ තත්වයක් හැටියට පසුකාලීනව පෙන්වන්න උත්සාහ කරලා තියෙනවා. ඒක එහෙම වෙන්න හේතුව බුදුහාමුදුරන්ගේ දේශනාවක් නිසාවත් එහෙම නිසා නෙවෙයි. මේ සෙසු ආගම් දර්ශනවල බලපෑම නිසා බුදුරජාණන් වහන්සේ සාක්ෂාත් කළ දේ අවබෝධ කරගත්ත දේ උන්වහන්සේට විතරක් සුවිශේෂයි, වෙන කාටවත් ඒක ලබා ගන්න බෑ. ඒක විශේෂ දෙයක් හැටියට අන්‍යයට සාධාරණ නොවු අසාධාරණ දෙයක් හැටියට ඉදිරිපත් කරන්න පසුකාලීනව සමහර අය උත්සාහ කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේ කිසිම අවස්ථාවක තමන් වහන්සේ ලැබූ යථාබෝධය, මේ යථාබෝධ ඥාන දර්ශනය තමන් වහන්සේට පමණක් සුවිශේෂ වෙච්ච අන් අයට ලබාගත නොහැකි දෙයක් හැටියට දක්වලා නැහැ. උන්වහන්සේ නිතරම කියලා තියෙන්නේ එය අන් අයටත් සෙසු ඕනෑම මිනිසෙකුට උත්සාහ කළොත් ලබා ගන්න පුළුවන්, ලබා ගැනීමට උත්සාහ කළ යුතුයි කියලා තමයි අපට අවවාද කරලා තියෙන්නේ. ඒකට අපි යථා ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් අය, ඒ හැකියාව අපි හැමෝටම තියෙනවා. අපි ඒ අවබෝධ කරගත යුතුයි. ඒක තමයි බුද්ධ අවවාදය. පරිඤ්ඤේයං අභිඤ්ඤේයං ආදී වශයෙන් දක්වලා තියෙන්නේ එහෙමයි. පඤ්ඤා අභිඤ්ඤා පරිඤ්ඤා වශයෙන් ඔය අවබෝධයේ ක්‍රමයෙන් අපිට ඇති කරගන්න පුළුවන්, පරිපූර්ණ කරගන්න පුළුවන්. මොකද්ද? යථාබෝධය. ඇති තතු ඇත්ත තත්වයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන්. එතකොට කුමක යථා ස්වභාවයද කිව්ව අපි මතක් කරලා තිබෙනවා මේ පසින්දුරන්ට සහ මනසට ගෝචර වෙන දේ. ඒ වගේම මේ ගෝචර වෙන ආකාරය, ගෝචර වන ස්වરૂපය, එහෙම ගෝචර වුණායින් පස්සේ සිද්ධ වෙන දේ, ඒ ඔක්කොම භූත කියලා කියන්නේ. ඇති තතු ඇත්ත කියලා කියන්නේ පවතින දේ කියලා කියන්නේ ඒක. තවත් පැහැදිලිව කිව්වොත් පසින්දුරන් සහ මනස අපි දන්නවා ඇස කන නාසය දිව කය මන. ඒවට ගෝචර වෙන දේ වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. ඒවා ගෝචර වුණාම සිද්ධ වෙන්නේ සංඥා වේදනා මානසිකාර හඳුනා ගැනීම විඳීම සහ මෙනෙහි කිරීම. ඒ ඔස්සේ චේතනා දිගින් දිගට හිතනවා. ඒවා අල්ලාගෙන හිතලා සිද්ධ වෙන්නේ චේතනාව ඊට පස්සේ යන්නේ කර්මයට. ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න අවස්ථාව කම්ම කියන්නේ. කාය කම්ම වචී කම්ම මනෝ කම්ම වශයෙන් කයින් සහ වචනයෙන් සහ සිතින් මේ චේතනාව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාත්මක වීම අනුව කම්මානු රූපව කර්මානු රූපව පුද්ගලයා සැප දුක විඳිනවා. ඊළඟට සමහර විට මෙතෙන්දී අවිද්‍යාවක් තියෙනවා නම් මේ කියන දේවල් වලට ඇලෙනවා. මේවා සමග ගැටෙනවා, මේවට මුලා වෙනවා. මුලා වෙලා අතිරේක අයහපත් දේවල් ටිකක් වර්ධනය කරගන්නවා. ඒවට අපි කියන්නේ අකුසල කියලා. ඒ අකුසලයේ වර්ධනය කරගත්තොත් එතන ඉඳලා සිද්ධ වෙන්නේ අකුසල සංඥා, අකුසල චේතනා, අයෝනිසෝ මනසිකාර.
ඉතින් අකුසල චේතනාවක් ආවොත් අපි දන්නවා අකුසල කර්මය කෙරෙනවා කියලා. අකුසල කර්මයට අයහපත් ප්‍රතිඵල තියෙනවා කියලා, විපාක තියෙනවා කියලා. ඉතින් ওই ටික තමයි දකින්න ඕන. ওই ටික අවබෝධ කිරීම තමයි යථා භූතං ඥාන දස්සනං කියු. ඉතින් ওই ටික අවබෝධ කරගත්තොත් යම් කෙනෙක් අවබෝධ කරගත්ත කෙනාට වැටහෙනවා කුමක්ද ගත යුත්තේ කුමක්ද හල යුත්තේ කියලා. දුක දකිනවා නම් දුකට හේතුව දකිනවා නම් ඉතින් එතනින් එහා ටික ලොකුවට පැහැදිලි කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. එතකොට හේතුව දකින කෙනා තේරෙනවා මේ හේතුව නිසායි මේ ප්‍රශ්නේ, මේ ගැටලුව, මේ දුෂ්කරතාවය, මේ දුක්ඛය, මේ දෝමනස්සේ, උපායාසේ. එහෙමනම් ඒකෙන් මිදෙන්න මෙන්න මේ හේතුව අයින් කිරීම තමයි කළ යුත්තේ කියන එක වැටහෙනවා. වැටහෙන තරම් ඥානයක් මිනිස්යාට තියෙනවා. සමහරට ඒ ඥානය තිරිසන් සතුන්ට නැති වෙන්න පුළුවන්. නමුත් මිනිස්යන්ට තියෙනවා ඒ ඥානය. ඒක නිසා බුදුවරුන් වාක් වෙලාවට සමුදය තමයි පෙන්වන්නේ. වැඩිදුර උත්සාහ කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ගත්තොත් සමුදය සත්‍යය තමයි වැඩිපුරම පැහැදිලි කරන්නේ. මොකද දුක්ඛ කියන එක සාමාන්‍ය අර්ථයෙන් කාටත් වැටහෙනවා. ටිකක් ගැඹුරින් තේරුම් කරපු අවස්ථාවක් තිබෙනවා උදාහරණ දක්වලා. ජරාපි ව්‍යාධිපි මරණම්පි අප්පිය සම්පයෝගෝපි පිය විප්පයෝගෝපි ඉච්ඡාලාභ ආදී වශයෙන් තවත් ගැඹුරට සංකීර්ණව සියුම්ම පැහැදිලි කරලා තියෙනවා පංච උපාදානස්කන්ධා දුක්ඛ ආදී වශයෙන්. ඉතින් ඕවා අවබෝධ කරගන්න අපිට පුළුවන්. මොකද මනුෂ්‍ය ඥානයකින් දේශනා කරපුවා මිනිස්සේ තමන්ගේ පසුඳුරන් සහ මනස මෙහෙवला තම ජීවිත අත්දැකීම් ඔස්සේ පැහැදිලි කරපු දෙයක් තථාගත ධර්මයේ තියෙනවා. ඒක නිසා කවර මිනිසෙකුට වුවද තමන්ගේ ජීවිත අත්දැකීම් තුළින් තමන්ගේ පසුඳුරන් සහ මනස මෙහෙवला මේ කියන දේ අවබෝධ කරගන්න පුළුවන්. එහෙම බැරි නෑ. එහෙම බැරි කමක් තියෙනවා නම් තියෙන්න හේතු කීපයක් තිබෙනවා. එකක් තමයි යම් කෙනෙක්ගේ මේ අවබෝධ කරගැනීමේ මෙවලම් වල යම් කිසි දෝෂයක් තියෙනවා නම් ඒ කියන්නේ ඇස කන නාසය දිවකය සහ මන මේවා යම් විකෘතිතාවයක් ඒවයින් අදාළ අරමුණු ගෝචර කරගැනීමේ නොහැකියාව විශේෂයෙන් මනසේ තියෙනවා නම් එහෙම ගැටලුකාරී තත්වයක් එතකොට නම් මේක අවබෝධ කරගැනීමේ නොහැකියාවක් තියෙන්න පුළුවන්. ඊළඟට ඔය ආවරණ වැටිලා තියෙනවා නම් කම්මාවරණ, කිලේශාවරණ වගේ දේවල් තමයි සඳහන් කරලා තියෙන්නේ. කම්මාවරණ කියන්නේ අපි ජීවිත පැවැත්මට අදාළ වන්නා වූ කටයුතු වල බරපතල විදියට යෙදিলা තියෙනවා නම් සාමාන්‍යයෙන් මිනිස්සුયો දිවි පැවැත්මට අදාළ දේවල් කරන්න වෙනවා. ආහාර ටිකක් සම්පාදනය කරගන්න, නවාතැනක් හදාගන්න, ඇඳුමක් පැළඳුමක් ගන්න, ලෙඩක් දුකක් වුණොත් බේතක් හේතක් ගන්න. ඔය වගේ මූලික අවශ්‍යතාවලට හැම සත්වයක්ම ස්වභාවිකව මෙහෙය වෙනවා. ඉතින් ඒවට බරපතල විදියට නියැලිලා තියෙනවා නම් නතු වෙලා තියෙනවා. ඒක සාමාන්‍යයෙන් පැවැත්ම පිළිබඳ ක්‍රියාකාරකම්. ඒවා කම්මය ওই විදියට කොටස් දෙකකට බෙදෙන එකක් තමයි පැවැත්ම පිළිබඳව අපි කරන්නා වූ ක්‍රියාකාරකම්. ඉතින් ඒවට තදින් යොමු වෙලා තියෙනවා නම් ඉතින් අනිත් පැත්තෙන් පුණ්‍ය සහ පාප කම්ම වලට තදින් යොමු වෙලා තියෙනවා නම් ඒ ඔය තුනම කම්මාවරණයට වැටෙනවා. මොකද හේතුව ඔය සාමාන්‍ය ජීවිතයේ පැවැත්මට අදාළ කම්ම අනිවාර්යයි. කාටත් ඒක කරන්න වෙනවා. දී පැවැත්ම කියන එක ජීවිතයක් ලබාගත් සත්වයක් මේක අතහරින්නේ නැහැ එහෙම ලේසියෙන්. ඒක නිසා ආහාර ටිකක්, නවාතැනක්, ඇඳුමක්, බේතක් හේතක් සොයනවා. ඉතින් අපි ඔය හතරම හොයනවා. සමහර විට බැලුවොත් තිරිසන් සතුනොත් ඕක හොයනවා. සියුම්ම නිරීක්ෂණය කෙරුවොත් එහෙම ඒගොල්ලෝ ආහාරයක් හොයනවා අනිවාර්යයෙන්ම. ඊළඟට ලැබුම් පළක්, ලගින පළක් හොයා ගන්නවා. බිලයක්, ගුහාවක්, කූඩුවක්
කුඹයක් කොහේ හරි තැන ලැබුම් පළක් හොයා ගන්නවමයි. අනිත් පැත්තෙන් සමහර විට ඇඳුම් සෙවීමක් සත්වයන්ගේ නැහැ, තිරිසන් සතුන් වගේ අයගේ නැහැ. නමුත් සමහරට අපි දකින මේ ලෙඩ රෝග වලට යම්කිසි මේ සබාධමෙන් යම් දේවල් ඒගොල්ලෝ හොයාගන්න. සමහර සතුන්ගේ හිම ලක්ෂණක් තියෙනවා. ඉතින් ඒ අනිත් සත්වයන් අපි පැත්තකට කරලා අපි ගැන අපි හිතුවොත් අපි ওই ටික වෙනුවෙන් යම්කිසි ක්‍රියාකාරකමක යෙදিলা සිටිනවා. ඉතින් ඕක බරපතල කරගත්තොත්, සංකීර්ණ කරගත්තොත් ඒක කම්මාවරණයක් වෙනවා. මේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමෙහිලා නොහැකි වීමට එක්තරා හේතුවක් වෙනවා. මේක ආවරණයක් වෙනවා. වැස්මක් වෙනවා. කම්මාවරණේ අනිත් පැත්ත තමයි පුඤ්ඤ සහ පාප. පාපය කරන්න පාප කර්ම කරන්නේ අවිද්‍යාව නිසා. සමහර විට ඒවා කරන්නේ අර ජීවිත පැවැත්ම වෙනුවෙන් වෙන්න පුළුවන් කෙනෙක්. ඉතින් කරන්න ඒකෙන් සමහර විලට කුඩා ප්‍රතිලාභයක් ලැබෙනවා වෙන්න පුළුවන්. නමුත් විශාල පීඩාවක්, විශාල දුක්ඛ දෝමනස්ස කන්දක් අර පාප කර්මය නිසා ජීවිතේට එකතු කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒක ගෙවන්නේ, ඒක විඳින්න ආපහු සිද්ධ වෙනවා. ඒ හේතුව නිසා. ඒක පැත්තක්. ඒක කම්මාවරණේ ඒක තවත් අංශයක්. ඊළඟට පුඤ්ඤ කම්ම. පුඤ්ඤ කියලා කියන්නේ පිනවීමට අදාළව කරන වැඩ කටයුතු. බුදුදහමේ පුඤ්ඤ කියලා කියන්නේ. පිනවීම පුරුදු කරනවා අපි කය සහ මනස දෙක පිනවන්න පුරුදු වෙලා තියෙන හැම සත්වයක්ම. ඒ දෙක පිනවීමට අදාළ කටයුතු කරනවා. ඒ ඔක්කොම පුඤ්ඤ කම්ම කියලා හඳුන්වන්නේ. ඉතින් ඒවටත් සමහරලාට ගිජු වෙනවා. මේ කය පිනවනවා, මනස පිනවනවා කියන එකට කවුරුත් කැමතියි. ඒ පිනා යාමට තමයි පුඤ්ඤ කියන්නේ. අපේ ධර්මයේ pāli භාෂාවෙන්. එතකොට පුඤ්ඤ කම්ම කරන්න පටන් ගන්නවා. මේ දෙක පිනවන්න. එතකොට ඒකට ආශක්ත වෙනවා, ඒකට ගිජු වෙනවා, ඒකට ගේදයක් ඇති වෙනවා. එතකොට ඒකෙන් වැහිලා යනවා සමහර වෙලාවට. පිනවීමේ කටයුතු කරන්න පටන් ගන්නවා. ඉතින් ওই වගේ කම්මාවරණය වෙන්න පුළුවන්. ඕකෙම තමයි කිලේශාවරණයක් තියෙන්නේ. ඉතින් අවිද්‍යාව, තණ්හාව පටන් ගන්නවානේ. විශේෂයෙන් අවිද්‍යාව තියෙන තැන තණ්හාව හුඟක්ම මේ පිනවීම පැත්තට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් අවිද්‍යාව, තණ්හා මූලික කෙලෙස් තියෙනකන් කිලේශාවරණය තියෙනවා. තව එකකින් අතිරේක කෙලෙස් ගොඩක් හැදෙන්න පුළුවන්කම තියෙනවා. ওই විදිහට මේ යථාභූත ඥාන දර්ශනය කරගන්න බැරි හේතු හැටියට අපිට පෙන්වන්න පුළුවන්කම තියෙන ওই වගේ දේවල්. ඉතින් මම හිතනවා අපි කවුරුවක්වත් මේ ධම් සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රෝ කවුරුවක්වත් මේ පසින්දුරන් සහ මනස විකෘති වෙච්ච අය නෙමෙයි. ඒවා හොඳට තියෙන අය. ආවරණ කොච්චර දුරට තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒක තමන් නිරීක්ෂණය කරලා බලන්න ඕන. කම්මාවරණ, කිලේශාවරණ වැටිලා තියෙනවද කියලා. ඒවා තියෙනවා නම් ඒව ටිකක් අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන් කම්මාවරණේ අඩු කරපුවාම අපිට පුළුවන්කම තියෙනවා. ඔය සීලයෙන් කරන්නේ, සීලය නිර්දේශ කරලා තියෙන බුදුදහමේ ඉස්සර වෙලාම මේ වැඩපිළිවෙල ඉස්සරහට යද්දි සමාදාය සික්ඛති සික්ඛාපදේසු කියලා සීලේ නිර්දේශ කරලා තියෙන්නේ මේ කම්මාවරණය වළක්ව ගන්න. විශේෂයෙන් පාප කම්ම කියන ඒවා වළක්ව ගන්න පළමුවෙන්ම උත්සාහ කරනවා. ඒ තුලින් කම්මාවරණේ බරපතලම කොටස වළකිනවා. ඊළඟට ඉස්සරහට යනකොට සීලේ තියෙනවා අපි දන්නවා නෙක්ඛම්ම ශික්ෂා කියලා කොටසක්. කාම වස්තු සහ කාමී ක්‍රියාවන්ගෙන් පුළුවන් තරම් දුරස් වීමට අදාළව බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ශික්ෂා. ඔය අබ්‍රහ්මචර්යා වේරමණී, විකාල භෝජනා වේරමණී, නච්චකීත වාදිත විසුද්ධ දස්සනා වේරමණී, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා වේරමණී, උච්චාසයන මහසයනා වේරමණී වශයෙන් දක්වලා තියෙන්නේ නෙක්ඛම්ම ශික්ෂා. එතකොට ඒවටත් කෙනෙක් ගියොත් අර කම්මාවරණයේ තියෙන සියුම් කොටස වහලා දාන්න පුළුවන්. ඒකෙන් අයින් වෙන්න පුළුවන්. සියුම් කොටස තමයි ඔය පුඤ්ඤ කොටස. පිනවීමට ගිජු වෙලා තියෙන ස්වභාවය. පිනවීම.
ඉතින් හුඟක් වෙලාවට පිනවනෝ දෙවිදියකට. එකක් තමයි කාමයෙන් පිනවන ගතිය. රූප බලලා, ශබ්ද අහලා, ගඳ රස පහස විඳලා එයින් මනස පිනවන්න පුරුදු වෙලා තියෙනවා. කය මනස දෙක කය නෙවෙයි ඇත්ත වශයෙන්ම. කයට එන්නේ පහසුව. ඒ හරහා මනස පිනවන්න පුරුදු වෙලා තියෙනවා. අන්නේ ස්වභාවය වලකිනෝ මේ නෙක්ඛම්ම ශික්ෂා මගේ. එතකොට ඊතනත් විශාල ආවරණයක් ඉවත් වෙනවා. කම්ම ආවරණ පැත්ත මම මේ කතා කරන්නේ. මොකද කාමී ක්‍රියා වලින් අපේ ජීවිත හුඟක් වැහිලා තියෙන්නේ. මේ කාමී ක්‍රියා මගින් තමයි කාම ආස්වාදය කියන එක විඳින්නේ. එතකොට ඒ සඳහා කාම වස්තුත් අවශ්‍ය වෙනවා. එතකොට වස්තු සෙවීම, වස්තු සොයලා කාම ක්‍රියා කිරීම, කාමී ක්‍රියා මගින් ලබන කාම ආස්වාදය. ඉතින් ඕක සෑහෙන පමණකට නෙක්ඛම්ම ශික්ෂාව තුල, නෛෂ්ක්‍රම්‍ය පුහුණු කිරීම තුල අපිට පුළුවන්කම තිබෙනවා ඔය ආවරණය ඉවත් කරගන්න. ඒ වැස්ම බාධකය, මෙතන ආවරණය කියන්නේ බාධකයක් කියන අර්ථයෙන් ඉවත් කරගන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ওই විදිහට ඊළඟට තවත් සියුම් සංස්කාරයක් ඇති වෙනවා. මේ පුඤ්ඤාභි සංකාර කියලා එකට කියනවා. එහෙම නැත්නම් පුණ්‍ය කටයුතු කිරීම හරහා අපි වින්දනයේට හුරු වීම. ඒක අරතරන් ඕලාරික පහත් නීච නින්දිත වැඩක් නෙවෙයි. නමුත් සියුම්ව අපි වින්දනයේට හුරු වෙනවා. විශේෂයෙන් ඔය සමහර වෙලාවට අපි කරන සුබ සාධන කටයුතු, අනුන්ට උදව් උපකාර කිරීම, ලෝකයේ වෙනුවෙන් අපි කරන යහපත් දේවල්, ඒවා තුලින් ලබන සියුම් වින්දනය. ඒවයි තියෙන විශාල අර කාම ආස්වාදයේ වගේ නෙමෙයි, ලොකු සතුටක් තියෙනවා. ප්‍රසාද ගතියක් තියෙන ඒවයි. ඒ වගේම සුබ සාධනීය අර්ථය ගත්තොත් සුබ සාධනයක් සිද්ධ වෙනවා. ඒවයි සුබ සාධනයත් මහ විශාල ප්‍රමාණයෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වයින් ලබන ඒ තෘප්තියේ වින්දනයේට සමහර වෙලාවට නතු වෙනවා. එතකොට ඒකත් ආවරණයක් වෙනවා මේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමෙහිලා. මොකද අර පැත්තට යන්නේ නැහැ. මනස මෙහෙවන්නේ නැහැ. ඇතිතතු දැකීම පිණිස. මනස මෙහෙවන්නේ මොකටද? අර වින්දනයේ සඳහා. ඒ පැත්තට මනස නැඹුරු වෙනවා. ඒක නිසා ඒවත් සීමා සහිත කරලා අවම කරලා අපිට පුළුවන්කම තිබෙනවා මේ යථාබෝධයේ පැත්තට අපේ මනස යොමු කරන්න. ඉතින් ඒක තමයි අපි විදර්ශනාව කියලා කියන්නේ. විදර්ශනා කියන්නේත් මේකමයි. යථාභූත ඥාන දර්ශන කියන්නේකමයි. ඒකමයි විදර්ශනා කියන්නේ. විපස්සනා, යථාභූත ඥාන දර්ශන, නිබ්බේධික පඤ්ඤා, ඔය වගේ වචන පාවිච්චි වෙලා තියෙනවා. ඉතින් අපි උත්සාහ කරන්නේ අන්නේ විදිහට මේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම සඳහා උත්සාහයක් මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් කරන්නේ. එතකොට මේ තියෙන අවිද්‍යා තණ්හා දෙක දුරු වෙලා යනවා. ඉතින් අවිද්‍යා තණ්හා දුරු වීමෙන් තමයි දුක්ඛ කියන ස්වභාවය ඉවත් වෙන්නේ. එතකොට අපේ ඉලක්කය දුක්ඛ නිරෝධ. අපි කතා කරන්නේත් ඒ අනුව දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව. අනිත් පැත්තෙන් දුක්ඛ සමුදය. කොහොමද මේවා ඇති වෙන්නේ? ආදී වශයෙන් සාකච්ඡා තමයි කෙරෙන්නේ. ඒවා තමයි බුද්ධ දේශනාවල සාතිශය බහුතරයක් තියෙන්නේ. 100%ක්ම කියන්න පුළුවන්. සරල විදිහට සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ මේ ආර්ථික, සමාජීය, දේශපාලනික, පාරිසරික අංශ වගේ අංශ තුලින් මේක පෙන්වලා දීලා තියෙන චතුසත්‍ය උගන්වලා තියෙනවා. මෙතන දුක්ඛය මේකයි, හේතුව මේකයි, මිදීම මේකයි, මිදීමේ මඟ මේකයි කියලා. එහෙමත් කියලා දීලා තියෙනවා සරල අර්ථයෙන්. ඊට වැඩිය සංකීර්ණ විදිහට අවබෝධ කරලා දීලා තියෙන අවස්ථා තියෙනවා. දැන් අපි දැනට කතා කරගෙන යන දේ ටිකක් සංකීර්ණ සාකච්ඡාවක්. දැනට අපි කතා කරන්නේ බුද්ධ දේශනාවක් හැටියට අපි ඉදිරිපත් කරගෙන තියෙන්නේ මහා පුන්නම සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ
උපරිපන්නාසකේ දේවදහ වර්ගයේ ඇතුළත් සූත්‍රයක් මේ සූත්‍රය. එතකොට අපි මේ සූත්‍රය තමයි දැනට මේ සාකච්ඡාව සඳහා අරගෙන තියෙන්නේ. ටිකක් ගැඹුරු මාතෘකාවක් විදිහට අර සමස්තය හකුලවල කියන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. ඉතින් මේ පංචස්කන්ධ පංච උපාදානස්කන්ධ පිළිබඳ සාකච්ඡාවක් තමයි මේ මහා පුන්නම දේශනාවේ ඇතුළත් වෙන්නේ. හොඳයි අපි මේ ඇසුරෙන් කලින් සාකච්ඡා දෙකක් වගේ සිද්ධ කරලා තිබෙනවා. මහා පුන්නම සූත්‍රයේ ඇසුරෙන් අද තුන්වෙනි සාකච්ඡාව. මේ මහා පුන්නම සූත්‍රයේ නිදානේ අපිට මතකයි බුදුරජාණන් වහන්සේ පුරපෝය දවසක රාත්‍රියේ එලිමහනේ හඳපානේ භික්ෂුන් වහන්සේලා සමග වැඩ ඉන්න අවස්ථාවක ඉතින් බොහොම නිශ්ශබ්දතාවයේ තුල ඒ වෙලාවේ කිසියම් භික්ෂුවක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලලා ධර්ම සාකච්ඡාවකට පිවිසීමක් හැටියට ප්‍රශ්න මාලාවක් අහගෙන යනවා. අහන්නේ මේ නාම රූප ධර්ම පංචස්කන්ධ පිළිබඳව තමයි. ඉතින් පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ මේ පහද පංච උපාදානස්කන්ධ කියන්නේ කියලා. පංච උපාදානස්කන්ධ නම් කරලා රූප උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ, සංඥා උපාදානස්කන්ධේ, සංකාර උපාදානස්කන්ධේ, විඥාන උපාදානස්කන්ධේ කියන මේ පහ නම් කරලා මේවද ඉමේනකෝ බන්තේ පංච උපාදානස්කන්ධා මේවද ස්වාමීනි පංච උපාදානස්කන්ධ කියන්නේ කියලා ඇහුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙටි පිළිතුරක් දුන්නා ඔව් කියලා. දෙවෙනි ප්‍රශ්නේ ඇහුවා මේ පංච උපාදානස්කන්ධ කුමක්කින් මූලක බන්තේ පංච උපාදානස්කන්ධා ස්වාමීනි මේ මොකක්ද හේතුව මේ පංච උපාදානස්කන්ධ සකස් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට පිළිතුරු දුන්න ඡන්ද මූලක පංච උපාදානස්කන්ධා කියලා. මනසේ ඇති වෙන වර්ණේ තේරීම මේ කැමැති අකමැති කියලා හෝ හොඳයි නරකයි කියලා හෝ ප්‍රයෝජනයි නිෂ්ප්‍රයෝජනයි කියලා හෝ අපි තෝරන ගතියක් තියෙනවා. මෙන්න මේ වර්ණය ඒකට තමයි ඡන්ද කියන්නේ. මේ තේරීම තමයි පංච උපාදානස්කන්ධ ගොඩනැගීමට හේතුව කියලා. ඊට පස්සේ තව දුරටත් තුන්වෙනි ප්‍රශ්නයක් විදියට ඇහුවා. තුන්වෙනි ප්‍රශ්නේ හැටියට ඇහුවේ ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ තමයි මේ පංච උපාදානස්කන්ධය මද උපාදානේ එහෙම නැත්නම් ඊට පිටස්තරින් උපාදානය කියන දෙයක් සිද්ධ වෙනවද කියලා තුන්වෙනි ප්‍රශ්නේ ඇහුවා. ඉතින් ඒක තමයි අපි කතා කරේ ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. මේ පංච උපාදානස්කන්ධ සමගයේ දීලා තියෙන උපාදාන කියන වචනේ දෙවිදියක යෙදিলা තියෙන එකක් තමයි මේ ස්කන්ධ එකිනෙක බද්ධ වී පවතින ස්වභාවයට උපාදාන කියන වචනේ යෙදিলা තියෙන. එතන උපාදාන කියලා කියන්නේ මේ අකුසල අර්ථයෙන් නෙමෙයි. ඒ ස්කන්ධ එකිනෙකා අල්ලගෙන ඉන්නවා. එකිනෙකා එක් ස්කන්ධයක් අනිත් ස්කන්ධ හතර අල්ලගෙන ඉන්නේ නැත්තම් ඒකට බද්ධ වෙලා තියෙන්නේ. බැඳිලා තියෙන්නේ. ඒ අන්තර් යැපීමක් තියෙනවා. රූපස්කන්ධයට වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධයන්ගෙන් තොරව පවතින්න බෑ. ඊට පස්සේ වේදනා ස්කන්ධය ගත්තොත් රූප සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධයන්ගෙන් තොරව පවතින්න බෑ. ඊට පස්සේ සංඥා ස්කන්ධය ගත්තොත් රූප වේදනා සංකාර විඥාන කියන ස්කන්ධයන් හතරෙන් තොරව පවතින්න බෑ. සංකාර ගත්තොත් රූප වේදනා සංඥා විඥාන කියන ස්කන්ධ හතරෙන් තොරව පවතින්න බෑ. විඥාන ස්කන්ධය ගත්තොත් රූප වේදනා සංඥා සංකාර කියන ස්කන්ධයන්ගෙන් තොරව පවතින්න බෑ. එතකොට මේ ස්කන්ධයෝ එකිනෙකා මත පවතින ලක්ෂණය එකිනෙකට බැඳී පවතින ලක්ෂණය තමයි උපාදාන කියලා එතන සඳහන් කරන්නේ. එතකොට අන්න ඒකද උපාදානය කියලා මේ භික්ෂුව අහන බුදුරජාණන් වහන්සේගේ නෑ ඒක නෙමෙයි උපාදානය. ඒක නෙමෙයි උපාදානය. නකෝ භික්ඛු තං ඒව උපාදාන. වරද්ද ගන්න එපා. ඒක නෙමෙයි අපි කතා කරන උපාදානය. ඒ එකිනෙක බැඳිලා තියෙන. ඒ එකිනෙක බැඳිලා තියෙන ස්වභාවයටත් අපි උපාදාන කියලා කියනවා.
මොකද එක ස්කන්ධයක් අනිත් ස්කන්ධය අල්ලගෙන ඉන්නේ. ඒකට බද්ධ වෙලා ඉන්නේ, සම්බන්ධ වෙලා ඉන්නේ. අන්තර් පරායත්ත ගතියක් තියෙන. ඉන්ටර් ඩිපෙන්ඩන්සි අපි ඔකට කියන්න පුළුවන්. ඉංග්‍රීසි වචනයක් පාවිච්චි කරොත් ඉන්ටර් ඩිපෙන්ඩන්සි කියලා කියනවා. ඩිපෙන්ඩ් කියන්නේ එකක් අනික මත පවතිනවා කියන අර්ථය. අන්තර් පරායත්තතාව කියලා අපිට ඔක සිංහලෙන් ටිකක් බර වචනයක් කියන්න පුළුවන්. ඉන්ටර් ඩිපෙන්ඩන්සි. ඒ ඉන්ටර් ඩිපෙන්ඩන්සි තමයි එතන උපාදාන කියලා කියන්නේ. ඒක ධර්මතාවවල හැටි. ඕනම ධර්මතාවයක් අනිත් ධර්මතාවයේ මත පවතින ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය. ඒකද උපාදානය කියලා භික්ෂු ඇහුවම බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ප්‍රතික්ෂේප කරා. නකෝ භික්ඛු තං ඒ උපාදාන. ඒක නෙවෙයි. ඊට පස්සේ මෙයා ඇහුවා එහෙමනම් අපි මේ කතා කරන උපාදානය කියන එක. මේ ප්‍රශ්න අහන භික්ෂුව සාමාන්‍ය නොදැන අහන කෙනෙක් නෙවෙයි. එයත් බුදුරජාන් වහන්සේ ලව්ව අපි ළඟ තියෙන වැරදි මත ඛණ්ඩනය කිරීමට, අපි ළඟ තියෙන වැරදි මත ඉවත් කිරීම සඳහා ප්‍රශ්න අහන්නෙක් බව අපිට හොඳට තේරෙනවා මේ සාකච්ඡාව ඇතුලේ. ඉතින් එහෙමනම් අඤ්ඤත්‍ර උපාදාන කියලා ඇහුවා. අඤ්ඤත්‍ර පංච උපාදානස්කන්ධේ උපාදාන. එහෙනම් මේ පංච උපාදානස්කන්ධයෙන් තොරවද මේ අපි කතා කරන උපාදානය. මේ දුකට හේතු වෙන භවය සකස් කරන උපාදානය ඇති වෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ නෑ. ඒන් තොරව නෙමෙයි. මේ පංච උපාදානස්කන්ධයෙන් තොරව නෙමෙයි අපි කතා කරන භවය සකස් කරන දුක ඇති කරන උපාදානය ඇති වෙන්නේ. යංකෝ පංච උපාදානස්කන්ධේසු චන්දරාගෝ තන්තත්ත උපාදාන. එතකොට මේ පංච උපාදානස්කන්ධයන් කෙරෙහි ඒව දකින්නකොට, අහනකොට, විඳිනකොට, පරිහරණය කරනකොට, පරිශීලනය කරනකොට අපේ හිතේ ඇති වෙනවා චන්දරාග. ඡන්ද කියන්නේ අර වර්ණය කරන, තෝරන. ඊට පස්සේ ඒ තෝරපු එක පිළිබඳව බැඳෙනවා. බන්ධනය හදා අන්න ඒක තමයි උපාදානය කියලා කියන්නේ. ඒක තමයි උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ කිව්වේ අන්න ඒ උපාදාන. එහෙම නැතුව අර ස්කන්ධයන් අතර තියෙන අන්තර් සබැඳියාව නෙමෙයි. ඒක අපිට අදාළ දෙයක් නෙමෙයි. ඒක තමයි මහා පුන්නම සූත්‍රයේ ටිකක් සියුම්ව අපි තේරුම් ගත යුතු කාරණේ. ඕක පටලවාගෙන තියෙන කාරණයක්. ඒකයි. ඉතින් අපි සත්වය හැටියට ඉපදුනාම ওই පංච උපාදානස්කන්ධය කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ උපාදානස්කන්ධ ස්කන්ධ පහක් එකිනෙක මත එකිනෙකට බැඳී පවතිනවා. උපාදාන වෙලා තියෙන. පහක් එකට බැඳිලා තියෙන නිසා, එසෙම්බල් වෙලා තියෙන නිසා, එකට ක්‍රියාත්මක වෙන නිසා ඒක තනි වචනයෙන් හඳුන්වන්නේ පංච උපාදානස්කන්ධා කියලා. ඉතින් ඒක භාවිත කරනකොට, පරිහරණය කරනකොට ඒකින් ලැබෙන වේදනා සංඥා මත පදනම් වෙලා ඔන්න චන්දරාග පටන් ගන්න. චන්දරාගෝ තන්තත්ත උපාදාන. ඒක තමයි උපාදාන කියලා කියන්නේ. ඒත් ඔය භික්ෂුව අහපු ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ තාම සංකීර්ණ ප්‍රශ්නයක්. බුදුරජාණන් වහන්සේ ඒක පැහැදිලි කළා. ඒකත් අපි කතා කළා. ඊළඟට හතරවෙනුව ඇහුවා සියාපන බන්තේ පංච උපාදානස්කන්ධේසු චන්දරාග වේමත්තතා. මේ චන්දරාග වේමත්තතාවක් තියෙනවාද? මේක මේ තෝරන විදිහයි බැඳෙන විදිහේ විවිධත්වයක් තියෙනවාද කියලා. බුදුරජාණන් වහන්සේ ඔව් තියෙනවා එහෙම විවිධත්වයක්. එක එක පුද්ගලයෝ එක එක විදිහට මේක තෝරනවා, අල්ලගන්න. ඒක ඉතින් අපි කතා කරලා ටිකක් ඡන්දය විවිධයි. ඒ තම තමන්ගේ රුචිය මනාපය අවබෝධයට අනුව අල්ලගන්න. සාමාන්‍ය අසුතව පුදුජන ගැන මේ කියන්නේ. නමුත් අපේ ආර්ය ශ්‍රාවක භාවයට ආවයන් පස්සේ මේ වේමත්තතාව ඉවත් වෙලා යනවා. ඒකේ අයින් වෙලා නානත්ත කියලාත් ඔය වේමත්තතාවයට තව වචනයක් පාවිච්චි කරනවා, නානත්ත කියලා. නානත්ත සංඤී తত্ত্বය තියෙන්නේ අසුතව පුදුජන කාලේ සහ සේක කාලේ ටික දුරක් යනකම් මේ නානත්ත සංඤී ගතිය තියෙනවා. සංඥා නානත්වය. ඒ කියන්නේ මේවා අවබෝධ කරගන්නේ එක එක විදිහට. හැබැයි ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න අපේ
මේ නානත්ත් සංඤේ ස්වභාවයේ ඒකත්ත් සංඤේ වෙනවා. ඒකත්ත් සංඤේ කියලා කියන්නේ එක ස්වභාවයකට එක සමාන ලක්ෂණයක එක සමාන ස්වરૂපයකට ඒ තමයි විදර්ශනාවට ගියාම විදර්ශනාවෙන් බැලුවම නානත්වයක් පේන්නේ නැහැ. පේන්නේ අපිට කාටත් අනිත්‍ය ස්වභාවය තමයි. ධර්මතාව. මොක බැලුවත් රූපේ බැලුවත්, ශබ්දේ වුණත්, ගන්ධේ වුණත්, රසේ වුණත්, ස්පර්ශේ වුණත් අපිට පේන්න තියෙන්නේ එකම ලක්ෂණය. ඒකත් ස්වરૂපයක්. ඒක අනිත්‍ය ස්වરૂපය, අනිත්‍ය ස්වභාවය. ඊළඟට අනත්ත් ස්වභාවය. විපරිණාමතාව, සමුදය වය, පටිච්ච සමුප්පන්නතාව. එතකොට සංඥා නානත්වයක් නැහැ. ඒකත් සංඤී වෙනවා. ඒකයි ස්වභාවය. එතකොට වේමත්තතාවයකුත් නැහැ. විවිධත්වයක් නැහැ. කොහොමදත් ඡන්ද තිබුණට රාග වෙන්නේ නැහැ. ඒකයි ස්වභාවය. ඉතින් ඔය චන්තරාග වේමත්තතාවයක් පෙන්වන්නේ අසුතව පුතුජන මට්ටමේදී සහ සීක මට්ටමේදී. ඉතින් සීක අසීක බවටපත් වුණාම ඡන්ද රාග වේමත්තතාවය එවැනි තත්වයක් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ චන්දරාග වේමත්තතාවයට උදාහරණ වශයෙන් අනාගත මද්දානං කියන වචනේ භාවිතා කෙරුවා. එතන සංඛාරෝ කියන වචනේත් පාවිච්චි කරා. ඒව රූපෝසියං අනාගත මද්දානං, ඒවං වේදනාසියං අනාගත මද්දානං, ඒවං සංඥාසියං අනාගත මද්දානං, ඒවං සංඛාරෝසියං අනාගත මද්දානං, ඒවං විඥානෝසියං අනාගත මද්දානං කියලා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අලලා අතීත අනාගත වර්තමාන වශයෙන් ඕම නොඑක් විදිහට මේවා තේරුම් අරගන්න තෝරන සහ ඒවට බැඳෙන ස්වરૂපයක් තියෙනවා. අසුතව පුතුජන මට්ටමේ. ඉතින් ඒකත් බුදුරජාණන් වහන්සේ ওই විදිහට පැහැදිලි කරා. ඔය ප්‍රශ්න 4 මූලික වශයෙන් අපි දේශනාවේ කතා බහ කෙරුවා. ඊළඟට ප්‍රශ්නේ ඉඳලා අපි අද සාකච්ඡාව ඉදිරියට ගෙනියනවා. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ චිත්තාවතාපන බන්තේ කන්දානං කන්දාදී වචනං හෝති කියලා. කන්ද. එතන උපාදාන කියන වචනේ පැත්තකින් තියලා කන්දානං කන්දාදී වචනං හෝති. මේ ස්කන්ධයන් හැටියට අදි වචන කියලා කියන්නේ සාමාන්‍යයෙන් අර්ථකථනය කිරීම කියලා. ස්කන්ධයක් හැටියට පැනවීම, පෙන්වා දීම, අර්ථකථනය කිරීම කියන අදහස. අදි වචන කියන්නේ පාලි භාෂාවෙන්. එතකොට මේ භික්ෂුව අහන්නේ මේ ස්කන්ධ හැටියට පනවන්න, පෙන්눔 කරන්න පුළුවන් වෙන්නේ කොහොමද? කොපමණකින්? කිත්තාවතා බන්තේ ස්වාමීනි කිත්තාවතා කොපමණකින්? කෙසේ? කන්ද අදිවචන. අදිවචන කියන වචනේ මේ පරිවර්තන වල නම් පරිවර්තනය කරලා තියෙන්නේ මේ ස්කන්ධ යන නම කියලා. නම නෙමෙයි මෙතන අදහස් කරන්නේ. නාම නෙමෙයි. ස්කන්ධයක් අපිට පෙන්වන්න නැත්තම් අපි තේරුම් ගන්නෙ කොහොමද ස්වාමීනි? ස්කන්ධයක් කොහොමද අපි තේරුම් ගන්නෙ? මොකද්ද මේ ඊට තියෙන නිර්ණායකය, ඊට තියෙන අර්ථකථනය, ඒක සකස් වෙන විදිහ අපිට කියන්න පුළුවන්ද කියලා. දැන් ස්කන්ධ වෙනකොට නාමය හෝ රූපය සංකීර්ණ වෙලා තියෙනවා. දැන් මුලින් තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන්නේ නාම රූප. ඒවා මේ බීජ අවස්ථා. ඊට පස්සේ මේ බීජ අවස්ථා ක්‍රමයෙන් වර්ධනය වෙලා ඊට පස්සේ ඒවා ගොඩ ගැසීම. මේ කන්ද කියන වචනේ ගොඩ රැස රාශිය කියන තේරුම තියෙනවා. සිංහලෙනුත් අපි ඕක කන්ද කියලා සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඕනම දෙයක් ගොඩ ගහලා තියෙනකොට පස් කන්ද කියයි, වෙලි කන්ද කියයි, ගල් කන්ද කියයි. වෙන මොන හරි දෙයක් වුණත් ගොඩ ගහලා තියෙනකොට අපි කියන්නේ ඔය කඳු ගැහිලා තියෙන්නේ, ඔය කන්දක්ම තියෙන්නේ කියලා. එතකොට ගොඩක් රැසක් රාශියක් කියන අදහස කන්ද කියන වචනේ තියෙනවා. ඒක සාමාන්‍යයෙන් රූප ධර්ම පැත්තෙන් තමයි අපිට ඒක එහෙම පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි නාම පැත්තෙන් නම් එහෙම පෙන්වන්න අමාරුයි.
වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා ගොඩ ගැහිලා තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. රූප ධර්ම නම් අපිට ගොඩවල් පෙන්වන්න පුළුවන්. කඳු පෙන්වන්න පුළුවන්. නමුත් නාම කඳු පෙන්වන්න අමාරුයි. ඒක නිසා මේ කන්ද ආදි වචනේ කඳු හැටියට පනවන්න පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද කියන එක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් නිසා බුදුරජාණන් වහන්සේගෙන් මේක අහනවා. ඒත් උන්වහන්සේ මේක අපිට තේරෙන විදිහට යම් ආකාර වලින් කන්දේ සකස් වෙන විදිහ අපිට පෙන්වනවා. එතකොට මෙහිමයි පටන් ගන්නෙ. යං කිංචි රූපං කිසියම් රූප කියන්නේ භෞතික දේවල් කොටසක් වේද අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තං වා බහිද්ධාව ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන් දූරේවා සම්තිකේවා අයං රූපක්ඛන්தோ මේ රූපං කියලා පටන්ගෙන රූපක්ඛන්தோ කියලා අවසන් කරනවා. යම් කිසි රූප ධර්ම ටිකක් කන්දක් බවට පරිවර්තනය වෙන්නේ කොහොමද? පටන් ගන්නෙ අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාව. අපිට මේක ලේසි මේ අජ්ජත්තං කියන වචනෙන් පටන් ගත්තොත් තේරුම් ගැනීම හිලා. අජ්ජත්තං කියන වචනේ අදහස තමා වශයෙන් සලකන කියන එක. සාමාන්‍යයෙන් තමන්ගේ කියන හැඟීම නිසා එහෙම දැනීම නිසා ඒ යම්කිසි රූප ධර්ම කොටසක් තමාගේ වශයෙන් සලකන හිතා ගන්නවා කියලා කියනවා. එතකොට තමා වශයෙන් දැනෙන තමන්ගේ කියලා හිතා ගන්න රූප ධර්ම කොටස මොකද්ද? ඒ තමයි මේ රූප කාය. අපි ශරීරය කියන්නේ ඇඟ කියලා කියන්නේ. ඔන්න ඕක. ඕක තමයි මූලික වශයෙන් අජ්ජත්තං වෙන්නේ. තමන්ගේ කියලා දැනෙන්නේ ඕක. මේ අතපය දැනෙනවනේ හොඳට. ඉසකඳ ගාත්‍රා හොඳට දැනෙනවා. ඒවා ක්‍රියාත්මක වෙනව දැනෙනවා. ඉතින් ඔය සතර මහා භූත තමයි උතන තියෙන්නේ. 아무තු දෙයක් නෙමෙයි මේ තියෙන්නේ. කය කියන්නේ, ඇඟ කියන්නේ, ශරීරය කියන්නේ, බොඩි කියන්නේ. අපි ඔය එක එක භාෂා වලින් එක එක වචන පාවිච්චි කරන්නේ. ඒකට අපිට දැනෙනවා මෙහෙම රූප ධර්ම කට්ටලයක් තියෙනවා. ඒක දැනෙන්නේ කාටද කියලා අහුවොත් ඉතින් ඒක ඊතර කියන්න වෙන්නේ ඉතින් කාටද නෙමෙයි සංඥා විඥාන වලට තමයි. වේදනා සංඥා විඥාන වලට තමයි මේක දැනෙන්නේ මෙහෙම කයක් තියෙනවා කියලා. තවත් ඉතින් ඔප්පු වෙනවා. මේකේ මොකක් හරි හැපුණොත් වැදුනොත් ඔන්න තවත් දුරටත් ඔප්පු වෙනවා මෙහෙම එකක් රූපකායක් තියෙනවා කියලා. ඒක ඕක අජ්ජත්තං තමා වශයෙන් සලක ගන්න. මේ මගේ ශරීරය, මගේ ඇඟ ආදී වශයෙන් කියලා. ඒක ඔහොම එකක් තියෙනවනේ බොරු නෙවෙයි. ඔක මායාවක් එහෙම නැත්නම් මේ මවාගත්ත දෙයක්. එහෙම හිතලුවක් නෙවෙයි. එහෙම එකක් තියෙන. එහෙම හිතලුවක් නම් දැන් සමහරු කියනෝනේ ඒක එහෙම එකක් නැහැ කියලා. ඉතින් එහෙම නැහැයි කියන අය හැබැයි උදේට දවල්ට හවසට කෑම කනවා. හුස්ම ගන්නවා. වතුර බොනවා. ලෙඩ වුණාම බෙහෙත් ගන්නවා, ව්‍යායාම කරනවා. වාහනවල පටවගෙන මේක එහෙම හරයි යනවා. ඒ යන ගමන් කියන එහෙම එකක් නැහැ කියලාත් කියනවා. නැහැ එහෙම එකක් තියෙනවා. පැහැදිලිවම. රූප තියෙනවා, රූප කන්දකුත් තියෙනවා. එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේට මේවා දේශනා කරන්න ඕනේ නැහැනේ. නිකම්ම කියන්න තිබුණානේ රූපය කියලා එකකුත් නැහැ, රූප කියලා කන්දකුත් නැහැ කියලා මේ භික්ෂුවට කියන්න තිබුණානේ. ඔය මොනවද කතා කරන්නේ? ඔහොම එකක් නැහැ කියන්න තිබුණානේ. නැතින රූපත් තියෙන රූප කන්දකුත් තියෙන. ඉතින් මේ කන්ද කොහොමද අපි පනවන්නේ, කොහොමද පෙන්නලා දෙන්නේ කියලා මේ අහන්නේ. ඉතින් අජ්ජත්තං පළමුවෙන්ම අපිට ගන්න පුළුවන් මේ හොඳට ප්‍රත්‍යක්ෂ දේ. තමා වශයෙන් සලකන දේ. ඊට පස්සේ මේ තමා වශයෙන් සලකන දේට පරිබාහිර බහිද්දා කියලා ඒක පාලියෙන් කියන්නේ. පරිබාහිර දේකුත් ගෝචර කරගන්න පුළුවන්. දැන් මගේ ශරීරය, මේ ශරීරයේ තියෙන ඇඳුමක් දැවටිලා තියෙනවා. දැන් මේ වෙලාවෙත් තියෙනවනේ ඇඳුමක් ඇඳගෙනනේ අපි ඉන්නේ හැමෝම. ඒත් දැනෙනවා මේක
ශාරීරික එකක් නම් නෙමෙයි කියලා. මේක බහිද්දා කියලා දැන. මොකද මේකට දැන් ශරීරයට අපි පහරක් ගැහුවොත් රිදෙනවා. ඇඳුමට පහරක් ගැහුවට රිදෙන්නේ. ශරීරයේ පිච්චුවොත් රිදෙනවා. ශරීරයට කටුවකින් ඇන්නොත් රිදෙනවා. නමුත් මේ ශරීරය ඔතාගෙන තියෙන ඇඳුමට පහරක් දුන්නට ඒ රිදෙන්නේ නැහැ. එහෙනම් මේක අජ්ජත් නෙමෙයි. බහිද්දා. එතකොට දැන් රූප ධර්ම මෙතන අජ්ජත් කියලා කොටසක් තියෙනවා. ඒක අපිට හොඳට පැහැදිලි. ඒකට ඇල්ලුවොත් දැනෙනවා, ඇන්නොත් රිදෙනවා. මෙහෙම තියෙනවා. පිරිමැද්දොත් ඒක පහසුවක් දැනෙනවා. එහෙම තියෙනවා. හැබැයි අර ශරීරයේ ඇතිලා තියෙන ඇඳුම එහෙම මොකුත් දැනෙන්නේ නැහැ. ඒ බහිද්දා කොටස වන්න. ඇඳුමේ ඉඳලා ඉතින් සෙරෙප්පු දෙකේ ඉඳලා මේ උපැස්සු වල ඉඳලා කනේ කරේ දාගෙන තියෙන මොන හරි දේවල් අතේ දාගෙන තියෙන දේවල් තියෙනවද ඔක්කොම බහිද්දා රූප ධර්ම. තව ඉතින් මේ වටපිටාවේ මේ තියෙන්නේ වාඩි වෙලා ඉන්න පුටුව මේ ඉදිරියෙන් තියෙන මේසෙ තව මේ පාවිච්චි කරන එක් උපකරණ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු ඊවල දොරවල් යාන වාහන ඉදකඩ කෑම බීම බෙහෙත් ඔක්කොම බහිද්දා. ඒතකොට දැන් අජ්ජත් කොටස තේරෙනවා බහිද්දාව තේරෙනවා. අජ්ජත්තං වා බහිද්දාවා ඔය දෙක තමයි ඉස්සරහට ගන්නෙ. දැන් ඔය ඔච්චරනේ රූපවල තියෙන්නේ. බොහොම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. දැන් ඔය අජ්ජත් බහිද්දා වශයෙන් තියෙන රූප ධර්ම කන්ද හැදෙන්නේ කොහොමද? එකතු කිරීම, රැස් කිරීම, ගොනු කිරීම. ඒකටනේ අපි කියන්නේ කන්ද කියලා. කන්දක් වෙන්නේ කොහොමද? දැන් මේ හරි සියුම් කාරණයක් මෙතන තියෙන මේ අජ්ජත් කොටස පවත්ත ගන්නවා. අජ්ජත් කොටස පවත්ත ගන්නවා. පවත්ත ගන්න නම් බහිද්දාව ඕන. දැන් මෙතනම බලන්න ඇඳුමක් ඇඳන්නේ ඉන්නේ අපි. ඇයි ඇඳන්නේ? මූලික වශයෙන් මේ ඇඳුම ගැලවුවොත් සීතලයි. නැත්තම් මොනවා හරි මැසි මදු දුරු වලින් බාධා වෙනවා. ඒ වගේ දේවල්. අපි ඔය විලිවසා ගැනීම ලෝක සම්මතයට නිර්වස්ත්‍ර වෙඳීම වගේ දේවල් සමාජ ප්‍රශ්න කාරණානේ. ඒක අපි පැත්තකින් තියමු. මූලික වශයෙන් මේ ඇඳුම විසින් මේ කයේ පැවැත්මට ආධාරයක් සපයලා තියෙනවා. මේක මැසි මදුරු දුරු වලින් වළක්ව ගන්න, සීතෙන් උෂ්ණයෙන් වළක්ව ගන්න ඔන්න ඇඳුම උපකාරී වෙනවා. එතකොට දැන් අජ්ජත්තේ පැවැත්මට බහිද්දාව උපකාරී වෙනවා. එතකොට අර පටිච්ච සමුප්පන්නයි මේක. හේතුඵල ධර්මතාවක් හැටියට තමයි මේ ඇඟේ මේ රෙද්දක් කොටාගෙන ඉන්නේ. ඇඳුමක් ඇඳගෙන ඉන්නවා කියලා අපි ඔකට කියනවා. එහෙම නැත්නම් මේ සෙරෙප්පු දෙකක් දාන් ඉන්නවද කියලා බලන්න මේ වෙලාවේ. මොකද අර পায় තිබ්බම পাයේ මොන හරි ඇනෙනවා නම් ඒක වළක්ව ගන්න පුළුවන්. ඒක තමයි. කයේ පැවැත්මට මේක අවශ්‍ය කරන්නේ. අජ්ජත්තේ පැවැත්මට බහිද්දාව ඕන කරනවා. ඉතින් ඊට පස්සේ දැන් ඔయిత එහාට ගිහිල්ලා තියෙන දේවල් ගැන අපි කතා කරන්න ඕනේ නැහැ. වාඩි වෙලා ඉන්න පුටුව මොකද හිටගෙන ඉන්න බෑ. මේ අජ්ජත් රූප ධර්ම ටික මේ හිටගෙන ඉන්න ඉරියව්වේ තියාගන්න බෑ හැමතිස්සෙම. ඉතින් එහෙම පවත්ත ගන්න බෑ. හිටගෙනම තියලා තිබ්බොත් එහෙම ටික වෙලාවක් යනකොට ඇදගෙන වැටෙනවා. පැයක් ඉඳී දෙකක් ඉඳී පැය දෙක තුනක් ඉඳී නැත්නම් පැය 24ක් හිටගෙන ඉඳී ඒතනින් එහාට ගියොත් මේක ආය ඇදගෙන වැටෙනවා. ඉතින් මොකද කරන්නේ? ඉතින් මේක හේතු කරලා තියන්න මොකක් හරි උපකරණයක් ඕනේ. ඉතින් අපි ඕකට පුටුව කියමු. ඉතින් එහෙම තියන්න බෑ. ටික වෙලාවක් ගියාම දිගාරවල තියන්න ඕන. ඉතින් දිගාරවල තියන්න තව බහිද්දාවෙන් මොකක් හරි උපකරණයක් හදලා අපි ඕකට ඇඳ කියමු. දිගාරවල තියන්න. ඉතින් ඒක දිගෑරලා තියෙනකොට තව අපහසු නම් ටිකක් පහසු කරගන්න මෙට්ටයක් කියලා එකක් දාලා තියෙනවා. ඉතින් ඔය මොකටද? අජ්ජත් රූපකාය රූප ධර්ම ටික පවත්ත ගන්න බහිද්දාවෙන් ටික කිට්ටු කරගෙන තියෙනවා. ඕකනේ. එතකොට මේ බහිද්දාවෙන් කිට්ටු කරගන්න ටික කිට්ටු කරගන්න විදිහකුත් තියෙනවා. කොහොමද?
අතීතං අනාගතං පච්චුප්පන්න. කාල තුනට දාලා බහිද්ධා රූප ධර්ම අපි එකතු කරගෙන තියෙනවා. දැන් පච්චුප්පන්න කියන්නේ වර්තමානයි. දැන් මට ඕන මේක. දැන් මට වාඩි වෙලා ඉන්න පුටුව ඕන. දැන් මට ඇඳ ගන්න ඇඳුමක් ඕන. දැන් මට කන්න කෑම ටිකක් ඕන. දැන් මට ඇහි දා ගන්න උපැස්සියලක් ඕන. දැන් මට පොරව ගන්න සීටර් එකක් ඕන. දැන් මට නිදිය ගන්න ඇඳක් ඕන කියලා පච්චුප්පන්නයට නිතරම රූප ධර්ම ටිකක් ඕන. භෞතික දේවල් ටික. පච්චුප්පන්නේ. ඉතින් අපිට සමහර වෙලාවට පච්චුප්පන්නේ විතරක් මදි. අනාගතයටත් අපි එකතු කරනවා, රැස් කරනවා. ඉතින් අපි මේ දැන් මේක මේ ඇඳුම දැන් ඇඳගෙන හිටියට මොකද? තව ඇඳුමක් තියෙන්න ඕන. නැත්නම් හිත අනිද්දට ඉදිරියට අඳින්න ඇඳුමක් තියෙනවා. දැන් කෑවට මදි, හිත කන්නත් ඕන. අනිද්දට කන්නත් ඕන කියලා. දැන් අපේ කුස්සිය ගබඩාවේ අනාගතං බහිද්ධා රූප ධර්ම තියෙනවා ගෙනල්ලා ගොඩ ගහලා. තින්නවල බෑග් වල දාගෙන, සීතකරණේ දාගෙන තියාගෙන ඉන්නේ. ඇයි? අනාගතං ඉස්සරහට ගන්න පාවිච්චි කරන්න. ඇයි? මේ අජ්ජත්තං මේ රූපස්කන්ධේ ඉස්සරහට පවත්වනවා. ඉතින් දැන් බහිද්ධාවේ තියෙනවා බාහිර රූප ධර්ම ටික අනාගතයේ සලකලත් කොටසක් අපි එකතු කරලා රැස් කරලා ගොඩනගලා නිර්මාණය කරලා තියෙනවා. අපි මේ ගොඩනැගිලි හදන ඒවා බලන්න. ඉතින් කියන මේ ඉස්සරහට අනාගතයටයි මේවා හදන්නේ. අනාගත පැවැත්ම කියන්නේ සමහර වෙලාවට අපි ඇත්තෙත් නැහැ ඔය අනාගතේ. ඉතින් අපි එහෙම හදනවා නේ. අපි ගස් හිටවන අනාගතයට කියලා. ඉතින් බහිද්ධා ඔය අජ්ජත්තං බහිද්ධාව අජ්ජත්තේ පැවැත්මට බහිද්ධාව සංවිධානය කරන, එකතු කරන, රැස් කරන, ගොඩනගන, නිර්මාණය කරන. ඒ නිර්මාණය කරද්දී අපි ඒකට හේතු දක්වනවා. මේක දැනට අවශ්‍ය එක, මේක ඉස්සරහට අවශ්‍ය දේවල්. ඔහොම පච්චුප්පන්න අනාගත වශයෙන් ඔන්න කන්ද හැදෙන. ඔය කන්ද ලොකු වෙන්නේ ඒකයි. අපි ආසන්නේ, අපි වටපිටාවේ, අපේ කාමරේ, ගෙදර දොරේ තියෙන දේවල් ගැන අහුවොත් අපි වැඩිපුර කියන්නේ මේක පච්චුප්පන්නේ. දැන් මට ඕන මේක. දැනට භාවිතයෙන් දැනට භාවිතය ගත්තම හරිම පොඩ්ඩයි. පච්චුප්පන්නේට අපි රූප ධර්ම පාවිච්චි කරන්නේ හරිම ටිකයි. හුස්ම ගන්නවා පච්චුප්පන්න වශයෙන් අපි පාවිච්චි කරන රූප ධර්ම ගත්තොත් වැඩිපුරම ගන්නේ වායෝ ධාතුව. දැන් ගන්නවා. ඊට පස්සේ දැන් සාමාන්‍ය ඇඳුමක් ඇඳන් ඉන්නවා අපි. නේ සමහර විට මොනවා හරි උපකරණයක් පාවිච්චි වෙනවා වෙන්න පුළුවන්. පුටුවක්. මම දැන් පුටුවේ වාඩි වෙලා ඉන්නේ. එතකොට දැන් පච්චුප්පන්න වශයෙන් මම හුස්ම ගන්නවා, ඇඳුම ඇඳන් ඉන්නවා, පුටුවේ වාඩි වෙලා ඉන්නේ. එතකොට ওই ටික දැන් පච්චුප්පන්න රූප ධර්ම මම භාවිතා කරනවා. මේ රූප කායේ පැවැත්මට ඕන කරලා. තව මොනවාද මේ වෙලාවේ පාවිච්චි කරන්නේ? තව මොනවාරි අපි පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. දැන් අපි මේ ධර්ම සාකච්ඡාව කරන නිසා අපි මේවලන් ටිකක් පාවිච්චි කරනවා. කනට මේ ශබ්දය ඇහෙන්න මේවලම පාවිච්චි කරමින් ඉන්නවා අපි හැමෝම. එතකොට දැන් ඔන්න පච්චුප්පන්නේ වර්තමාන මොහොතේ මේ දැන් අපි අජ්ජත් රූපකාය පවත්වාගෙන යාම සඳහා නැත්නම් අපේ මානසික අවශ්‍යතාවය සඳහා මොකක් හරි පංචස්කන්ධේ රූපේට වෙන්න පුළුවන් නේ. දැන් අපි මේ වෙලාවේ පාවිච්චි කරන පුටුවයි, ඇඳුමයි, හුස්මයි තුන ගනිමු. ඔය තුනම දැන් පාවිච්චි කරමින් ඉන්නේ. දැන් පාවිච්චි කරනවා අපි. දැන් මේ තුන වේදනා කන්දට නෙමෙයි, සංඥා කන්දටත් නෙමෙයි, සංකාර විඥාන නාම පැත්තට නෙමෙයි ඒවා. රූප පැත්තට. දැන් හුස්ම ගන්නෙ රූපේ පැවැත්මට. දැන් පුටුවක වාඩි වෙලා ඉන්නේ රූපේ පැවැත්මට. දැන් ඇඳුමක් ඇඳන් ඉන්නේ ඒකට. ඊට පස්සේ අපි බලමු අපි හැමෝම මං කියන දේ ඔය ඇත්තන්ට ඇහෙන්න සහ මට ඔය ඇත්තන්ට කියන්නත් කියලා අපි මේ යම්කිසි උපකරණ කට්ටලයක් පාවිච්චි කරලා තියෙනවා. පරිගණකකාරී, ටෙලිෆෝන්, ඒවට අන්තර්ජාලය සම්බන්ධ කරගෙන එහෙමත් එකක් දැන් අපි පාවිච්චි කරමින් ඉන්නේ. දැන් මේ පාවිච්චි කරන දේ අපේ රූපකායේ පැවැත්මට
ආධාර වෙනවද? මේ අන්තර්ජාලයේ මේ දුරකථන මේ පරිගණක නෑ. මේක අපේ විඥානස්කන්ධයට ආධාර වෙන්නේ. විඥානනය කරගන්න යමක් දැනගැනීමේ අවශ්‍යතාවය අපිට තියෙනවා. මේ දැන් ඔන්න පච්චුප්පන්නේ විඥාන යමක් දැනගන්න ඕන කරලා තියෙනවා. ඉතින් දැනගන්න ඕන නිසා ඒ දැනගැනීමට අදාළ දෙයක් වර්තමානයේ අපි දැන් පාවිච්චි කරනවා. ඉතින් පාවිච්චි කරනකොට අපිට දැනගන්න ඒ හරහා අපිට දැනගන්න විඥානනය කරගන්න පුළුවන්කම තියෙනවා. විඥාන කරගන්න. සමහරවිට මේ උපකරණ ටික අපි තියාගන්න ඕනේ. දැන් පාවිච්චි කරලා විසි කරලා දාන්නේ මේ පරිගණකය මේ ටෙලිෆෝන් මේ අන්තර්ජාල පාසුකම් ඉතින් අපි තව ටිකක් තියාගන්න. මොකටද? ඊට පස්සෙත් අපිට මේ ධර්ම සාකච්ඡාව කරන්න ඕනේ. අනාගතං. ඒකටත් ඉතින් අපි තියාගෙන ඉන්නේ. රූපස්කන්ධ තියන් ඉන්නේ හැබැයි රූපේට නෙමෙයි. විඥාණයට ඕන කරන නිසා. විඥානයේ අවශ්‍යතාවයට තියන් ඉන්න රූප කොටසක. ඈ. පේනවනේ දැන් අපි කොහොමද මේ කන්ද හැදෙන්නේ කියලා. දැන් මේ භික්ෂුව අහන්නේ චිත්තාවතාපනබන්තේ කන්දානං කන්දාදි වචනං හොති කියලා. අපිට මේ කන්ද හැදෙන්නේ කොහොමද? කන්ද පනවන්න පුළුවන් වෙන්නේ කොහොමද? මොකක්ද ඒකට හේතු? කොපමණකින්ද කියලා අහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අපූර්වට මේක පැහැදිලි කරනවා. දැන් ඔන්න පච්චුප්පන්න මේ මොහොතේ ඕන දේ අනාගතං ඉස්සරහට ඕන. ඒකට අතීතං කියන වචනේ පාවිච්චි කරේ බුදුරජාණන් වහන්සේ. අතීතං. අපි සමහර වෙලාවට ඔය අතීතේ පාවිච්චි කරපු අතීතය දැන් පාවිච්චි කරන්නේ නැහැ ඇත්තට මේක. දැන් පාවිච්චි කරන්නේත් නැහැ අනාගතයක සමහරට ඕන වෙන්නේත් නැහැ. අතීතේ අපි පාවිච්චි කරපු අතීතය. ඒවත් අපි තියාගෙන ඉන්නවා. මේ අතීතේ පාවිච්චි කරපු දේවල් දැන් භාවිතයක් නැහැ. අනාගතයේ භාවිතයකුත් නැහැ. සමහර රූප ධර්ම බලන්න අපේ ගෙවල් දොරවල් වල කුටියේ කාමරේ අතීතේ කලින් අපි භාවිතා කරව පාවිච්චි කරපු දේවල් වල මේ නෂ්ටාවශේෂ තියෙන නටඹු කියලා අපි උවට කියන්නේ. අපේ කුටි වල කොච්චර නටඹුන් තියෙනවද කියලා බලන්න. ඒවා දැන් පාවිච්චි කරන්නේ නැහැ. අනාගතයට පාවිච්චි වෙන්නේ නැහැ. මොකටද නටඹුන් තියාගෙන තියෙන්නේ? නටඹුන් නේ? නෂ්ටාවශේෂ තියාගෙන ඉන්නවනේ. මතක සටහන් හැටියට සමහර ඒවා තියන් ඉන්නවා. නේ? මතක සටහන් හැටියට තියන් ඉන්නවා. සමහරට අපි පාවිච්චි කරපුවා නිකන් රුචියක් තියෙන කැමැත්තක් තියෙන. ඔය ගොඩ ගහගෙන ඉන්න. එහෙම තියෙනවා. හොඳට අපේ කුටියේ කාමරේ, ගෙදර, සේවා ස්ථානයේ, ඔෆිස් එකේ බලන්න නැද්ද කියලා නටමු. ඔච්චර නටමුන් තියෙනවා. ඉතින් නටමුන් වල අවශ්‍යතාවය මොකක්ද? ඉතින් ඔක හරිය සංකීර්ණයි කිව්වොත් එහෙම අපිට කියන්න අමාරුයි. නටමුන් මොනවටද කියලා. අපි ඉතින් නටමුන් වලට අවශ්‍යතාවයට ඉතින් අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව පවා සකස් කරගෙන තියෙනවා. පුරාවිද්‍යා නටමුන් ගැන හොයනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අමාත්‍යාංශය. අපි ඔක සංස්කෘතික අමාත්‍යාංශයට දාලා තියෙනවා. මේවා ඉතින් අපේ සංස්කෘතියට අයිති දේවල් නටබුම් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඕක හරි පුදුම වැඩක් නේ. රූපකන්ද හැදෙනවා ඉතින්. නටබුම් වලිනුත් පැරණි කලින් අපි පාවිච්චි කරපු භාවිතා කරපු දේවල් වලින් ඔහොම කොටසක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ අතීතං කියලා කිව්වේ. ඉක්ම ගිය භාවිතයෙන් ඉක්ම ගිය රූප ධර්මත් අපි එකතු කරලා ඒකත් අපේ කන්දට එකතු වෙලා තියෙන රූප කන්දට. හැබැයි රූප විතරක් නෙවෙයි කන්ද හැදෙනකොට වේදනා කන්ද, සංඥා කන්ද, සංකාර කන්ද, විඥාන කන්ද පෙන්වන්නෙත් ඔය විදිහටමයි. කිසිම වෙනසක් නැතුව. යාකාචි වේදනා අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා ඊනං වා පනීතං වා දූරේවා සන්තිකේවා කියලා ඉතිරි ස්කන්ධ හතර ගොඩ නැගෙන විදිය පෙන්වන්නේ තොහොමමයි. හරි සියුම් ඉතින් හරි සංකීර්ණ එකක් මේක තේරුම් ගැනීම. හැබැයි තේරුම් ගත්තොත් මේක තේරුම් ගැනීමමයි යථා භූතං ඥාන දර්ශනං කියලා.
ඇත්ත తත්වයේ ඇති තතුව දැකීම. ඉතින් ඔහොම කඳු හැදිලා තියෙනවා. කඳු පහක් තියෙනවා. කඳු පහක් තියෙනවා. පංචස්කන්ධා. ඉතින් කඳු එක එක පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ හැබැයි හැම කන්දක්ම පැහැදිලි කරන්නේ එකම විදියට. යං කිංචි රූපං පළමුවෙන් විස්තර කරන්නේ ඒක අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාව. අජ්ජත්තය නඩත්තු කරන්න බහිද්ධාව කිට්ටු කරගන්න. බහිද්ධාව කිට්ටු කරනකොට කාල තුනට දාලා කිට්ටු කරගන්න. මේ බාහිරින් තියෙන මේ දේවල් දැන් ඕන. මේ දේවල් හෙට අනිද්දාට අනාගතයට ඕන. එතකොට මේ නටමු ඒව ඉතින් දැන් ඕනෙත් නැහැ. අනාගතයට ඕනෙත් නැහැ. උනාට ඉතින් මං ඉතින් පාවිච්චි කරපුවානේ. මම භාවිතා කරපුවානේ. කියලා ඉතින් එහෙම නටමුන් ටිකකුත් තියෙනවා රූපස්කන්ධේ. දැනට ඕන ටිකක් තියෙනවා අනාගතයට ඕන ටිකක් තියෙනවා. නෂ්ටාවශේෂ ටිකකුත් තියෙනවා. ඔන්න ඔය තුنين රූපකන්ධ හැදිලා තියෙනවා. දැන් ඔන්න රූපස්කන්ධයට අදිවචනයක් දෙන්න පුළුවන්. පඤ්ඤාපනයක් දෙන්න පුළුවන්. පඤ්ඤත්තියක් දෙන්න පුළුවන්. සම්මතියක් දෙන්න පුළුවන්. කොහොමද රූපස්කන්ධය පෙන්වන්නේ? ආර්ය අපූර්වයට ගොඩනගෙන විදිය පෙන්වන්නේ. ඔය බහිද්ධාවේ දේවල් අජ්ජත් බහිද්ධා දේවල් මේ බහිද්ධා විතරක් නෙවෙයි අජ්ජත්ත් එහෙමයි. අජ්ජත්තේත් එකතු කරනවානේ. අජ්ජත්තේත් එකතු කරනවා. අපේ මේ ඇස කන නාසය දිව කය මන මේවයි බලන්නකෝ යම් විදියට සකස් කරන හැටියක්. දැන් ඔන්න උදාහරණයක් ඇරෙද්දී අපි ගත්තොත් අපේ මේ කෙස් ඔළුවේ කෙස් කියලා කොටසක් තියෙනවනේ. ඉතින් අපි ඕක මේ සකස් කරනවා නේද? සංකාර සකස් කිරීම කරනවා නේද? පීරනවා, කපනවා. නොයෙක් දේවල් කරන්නේ. දැන් අපි උනත් ඉතින් ඕක කරනවා. අපි ඉතින් ටිකක් ඇදුනම හිස ඒක මුලින්ම බාලා දානවා කියන්නේ ඒත් ඉතින් කෙස් සම්බන්ධයෙන් කිසියම් සංස්කරණයක් අපි කරනවා නේ. දැන් ගිහියැත්තෝ සමහර විට මේක පීරලා ගොතලා මොකක් හරි ක්‍රමයකට මේක තියාගෙන ඉතින් හැමදාම ඕක කරනවානේ. මේ කිට්ට ගමම කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඉතින් කොණ්ඩේ පීර ගන්නවා. ඒක කොණ්ඩේ ගොතා ගන්නවා. එහෙම මොන හරි ඉතින් පිරිසිදු කරනවා. ඒ වැඩ ගොඩයි. එතන තියෙනවා අර ස්වභාවික විදියට තැබීමක් නැහැ. ස්වභාවික විදියට නම් ඕක එනවා දිකට ඇදීලා ඔහොම තියෙන්නේ බෑ. මේ රූප ධර්මේ. නමුත් මේක සංස්කරණය කරනවානේ අපි. සංස්කරණය කරනවා. ඉතින් ඉස්සෙල්ලා පටන් ගන්න හිතින්නේ කොණ්ඩේ මෙහෙම තිබිලා බෑ. පොඩ්ඩක් මේ කපන්න ඕන. මේ පැත්තට පීරුවොත් තමයි හොඳ. මෙහෙම ගෙතුවොත් හොඳයි. මෙහෙම කටුවක් ගැහුවොත් මෙහෙම හොඳයි කියලා එක්කෝ වෙන කෙනෙක් ඒක කරනවා දැකලා හරි මොකක් හරි වෙලා ඉතින් ඔන්න සංකාරේ චිත්ත සංකාරේ පටන් ගන්නවා. පටන්ගෙන දැන් මොකද කරන්නේ? දැන් ඒක ඔය වැඩේ කරනවා. දැන් අපි හිතාගෙන ඉන්නේ අපේ සංස්කාරය මොකද්ද? භික්ෂුව හැටියට අපි හිතාගෙන කොණ්ඩේ වදයක් නේ, කතදරයක් නේ. ඕක ටිකක් ඇදුනම ඉතින් නඩත්තු කරන්න ඕන, පවත්වාගෙන යන්න ඕන. කපලා දානවා. මුලින්ම කපලා දානවා. ඉතින් ඒක සංස්කාරයක් තමයි. සකස් කිරීමක් තමයි ඒක. සංස්කාරයක්. ඉතින් අපේ සංස්කාරය එහෙමයි. ගිහියත් සමහර වෙලාවට ඒක සමහර දිගට වවාගෙන ගොතාගෙන ඉන්න. කොට කරලා කපාගෙන ඉන්න. එක එක විදිහට පීරගෙන. තවත් ඉතින් සමහර ඕකට කලරින් කරලා තියෙන එක එක වර්ණ ගන්නවා. නොඑක් විදිහට සංස්කාරය ඉතින්. ඒකට මේ රූපේ සංස්කරණය කරනවා. නේ? කයින් වචනේ ඉතින් සංස්කරණය කරලා කයින් කරනවා. ඉතින් ඔය වැඩේට ඔන්න සංඛාර මම මේවා රූපේටම සම්බන්ධ කරලා මේවා කියන්නේ ඉතිරි ස්කන්ධ ගොඩනගෙන ආකාරය රූපස්කන්ධයටම සම්බන්ධ කරලා කියන්න පුළුවන්. ඉතින් සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් ඉස්සර නම් මං කොණ්ඩේ මෙහිමයි අතීතං ඉස්සර කොණ්ඩේ බැන්දේ කොණ්ඩේ පාවිච්චි කරේ මෙහිමයි කේස කලාපේ. දැන් මම මෙහිමයි. අනාගතයට මෙහිමයි කියලා ඔය
සංස්කරණය තුනකට තියෙන්න පුළුවන්. ඊට අදාළ උපකරණක් තියෙන. කොණ්ඩ පීරන්න ඔය තියෙන උපකරණ ටිකක් අපි තියාගෙන. දැන් පීරනවා නම් දැන් ගොතනවා නම් ඒකට උපකරණ තියෙනවා. අනාගතයට නම් ඒත් අපි එකතු කරලා තියෙනවා. ඒට කොණ්ඩ පීර ගන්න එපා. මේ පනාව තියලා තියෙන මෙතන. ඒකයි. මේ විදිහට. ඉතින් පේනව නේද මේ අතීත අනාගත පච්චුප්පන්න කාරණේ බුදුහාමුදුරුවෝ පෙන්නන මේක ගොඩ ගැහෙන විදිය, කන්ද හැදෙන විදිය, සංස්කරණය වෙන විදිය, එකතු වෙන විදිය. දැන් මේක මේ හේතුඵල ධර්මානුකූල කාරණයක්. පටිච්ච සමුප්පන්නයක් මේ කන්ද. මෙතන උපාදාන කතාවක්වත් නැහැ මෙතන. කන්දානම් කන්දාදි වචනං කියලා කියන්නේ. වෙන වෙනම තමයි තෝරන්නේ. ඊට පස්සේ තමයි මේවා එකට ගොනු වෙන්නේ. ගොනු කරලා එකක් හැටියට ඉදිරිපත් කරන්නේ. තේරුම් කිරීමේදී වෙන වෙනම අපි තේරුම් ගන්න ඕනේ. දැන් මොන්න අජ්ජත්තං තේරුණා, බහිද්දා තේරුණා. ඊට පස්සේ අතීත අනාගත පච්චුප්පන්න කියලා තේරුණා. තව පෙන්වන වචන වගේ ඕලාරිකං සුකුමා. මේ වචන වලට ඉතින් එක එක තැන්වල එක එක විදිහ අර්ථකථන සැපේනවා. ඕලාරික කිව්වම ඒක නිකන් ගොරෝසු ඝන රළු කියන තේරුමක් තියෙනවා. සමහර තැන්වල ඕලාරික කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා කෙලෙස් සහිත කියන වචනෙට. එතකොට දැන් රූපස්කන්ධය රූප ධර්ම එකතු කිරීම, රැස් කිරීම, ගොනු කිරීම ඕනනම් කෙනෙකුට කියන්න පුළුවන් මේ ඕලාරික කියන්නේ මෙතන කෙලෙස් සහිතව කියන අදහස ගන්නත් පුළුවන්. එහෙම ගත්තා කියලා වැරද්දකුත් නැහැ ඉතින්. නමුත් ඕලාරික කියන්නේ මේ ගොරෝසු ඝන රළු වගේ අර්ථයක්. එතකොට අපි මේ සමහර වෙලාවට ගොරෝසු ඝන රළු රූප ධර්ම අපිට අවශ්‍යයි. අපි ඒකේ අර ඝන ගතිය, රළු ගතිය, ගොරෝසු ගතිය තමයි අපිට ඕන වෙන්නේ. සමහර වෙලාවට. දැන් අපි බලන්න වාඩි වෙන්න ගන්නේ ශක්තිමත් දෙයක්නේ. ශක්තිමත් දෙයක් ගන්න අපි වාඩි වෙන්නේ. නේ? අපි නිකන් උදාහරණයක් හැටියට අපි මේ ඉන්න පුටුව ගමු. මම හිතනවා හැමෝම පුටුවක ඉඳගෙන ඉන්නවා කියලා. මමත් මේ පුටුවක ඉඳගෙන ඉන්නේ. දැන් මේකේ අපි පාවිච්චි කරලා තියෙන යකඩ ලී වගේ කොටස්. අන්න ඕලාරික කොටස්. රූප ධර්ම පැත්තෙන් මම මේ කතා කරන්නේ. වේදනා සංඥා සංකාර විඥාන පැත්තෙන් නෙවෙයි. ඕලාරික කොටස. ඝන ගොරෝසු රළු කොටස. ඉතින් එහෙම එකක් නැතුව පුටුව හදන්න බෑ. දැන් ලී වලින් හදනවා නම් අරටුව හොඳට අරටුව තියෙන එකක්. හොඳටම ඕලාරික එකක් ගන්න. ගොරෝසු ඝන රළු එකක් ගන්න. යකඩෙන් ලෝහ වලින් හදනවා නම් ඉතින් වානේ හරි යකඩ හරි ඉතින් ඒකේ තද මේක ගන්න. එහෙම නැතුව නැමින මේ නිකම්ම කැඩෙන එකක් ගන්න නෑනේ අපි. ඒකයි ස්වභාවය. එතකොට අපිට අන්න ඕලාරික එකක් අවශ්‍ය වෙනවා. ඕලාරික ගතියෙන් යුක්ත රූප ධර්මය අවශ්‍ය වෙනවා. දැන් ශරීරය ගන්නකො. ශරීරෙත් ওই දෙකට බෙදන්න පුළුවන් අපිට. දැන් ඇට, දත්, නිය වගේ ඒවා බොහොම රළුයි, ගොරෝසුයි, ඝනයි, තදයි, ශක්තිමත්. ඉතින් ඒ ටික ඕනනේ. දැන් අපි බලන්න අපේ බෝන්ස් වලට, ඇට වලට දක්වන සැලකිල්ල බලන්න. ඇට හැදෙන්න කියලා පුංචි කාලේ වෙනමම කෑම වර්ග දෙන්න. ඊට පස්සේ වයසට ගියාමත් ඉතින් ඇට කැඩෙනවා කියලා අපි ඉතින් ඇට ඔය ඕලාරික ගතිය රැක ගන්න. අර තද ගතිය, රළු ගතිය, ගොරෝසු ගතිය, ශක්තිමත් ගතිය රැක ගන්න නොයෙක් වැඩ කරනවා. නේ. උපස්ථාන කරනවා අරව මේවා කරනවා. තියෙනවනේ. දත් රළු තද රූප ධර්ම කොටසක් ශරීරයේ තියෙන. ඉතින් මොකද කරන්නේ? ඒව වෙනුවෙන් ඉතින් අපි වැඩ හරියට වැඩ. ඒවට අදාළ දේවල් එකතු කරගෙන රැස් කරගෙන තියාගෙන ඉතින් ගොඩ ගහනවා. දැන් බලන්න ටූත් බ්‍රෂ් එක කියලා එකක් තියෙන මොකටද? කටම දෙන බුරුසුව. මොකටද? ප්‍රධාන වශයෙන් මේ දත් ටික රැකගන්න. බාත්රූම් එකට ගියාම බලන්න කටම දෙන බුරුසුවක් තියෙනවා.
ඊට පස්සේ ටූත් පේස්ට් ටිකක් තියෙනවා. ඔය දෙකම බලන්න. මොකටද ගත්තේ? මොකටද ගෙනාවේ? අර අජ්ජත් වශයෙන් තියෙන ඕලාරික දේ ඕලාරික බවම රැක ගන්න ඕන නිසා. මොකද්ද ඕලාරික ගතිය කියන්නේ? දත්වල තියෙන ශක්තිමත් ගතිය, තද ගතිය තියෙන්න ඕනේ. එතකොට දත්වල අපිට තද ගතිය තියෙන්න ඕන. නැත්තම් ටකස් කාලා හපන්නේ කොහොමද? දත්වල තියෙන්න ඕන තද ගතිය. ඇටවල අට්ටි, දන්තා, නකා ඒව තියෙන එක තද ගතිය. අන්න ඕලාරිකම්. දැන් ඕක මේ අජ්ජත් කොටසේ මම ඔය බහිද්දාවෙත් තියෙනවා. බහිද්දාවේ මම කරේ කතා කිව්වේ පුටුව ගැන. පුටුවේ තියෙන යකඩ කොටස, ලී කොටස අවශ්‍යමනේ. නැතුව බෑ. ඊළඟට සුකුම කියන්නේ ඔයිට වැඩි සියුම්. එච්චර තද නෑ, ගොරෝසු නෑ, ඝන නෑ, ශක්තිමත් නෑ. දැන් පුටුවේම තියෙනෝනේ කුෂන් කොටසක් බලන්න. ඇයි අර එහෙම දාගෙන තියෙන්නේ? ඇයි එහෙම දාගෙන තියෙන්නේ? ඒකත් අවශ්‍යයි. අර තද කොටස ඇඟේ වැදුනම යකඩේ මේක හදලා තියෙන යකඩේ ඇඟේ වැදුනොත් රිදෙනවා. ඉතින් යකඩේට උඩින් අර ඕලාරික යකඩේට උඩින් සුකුම කුෂන් එක දාගෙන තියෙනවා. දැන් හොඳයි. දැන් අපි දෙකම පාවිච්චි කරනවානේ. අර ඕලාරික තද රළු ඝන ගොරෝසු කොටසත් පාවිච්චි කරනවා. ඒක උඩ ඉන්න බෑ. ඒකේ වාඩි වෙන්න බෑ. ඒ සුකුම ටිකකුත් තියාගන්න. දැන් පොළොවට මොකටද ටයිල් අල්ලලා තියෙන්නේ? ඉතින් ටයිල් එක ඕලාරික එකක්. හැබැයි මතු පිට ස්තරේ සුකුමයි. අපේ ශරීරයට ගෑවෙන කොටස සුකුම විදියට හදලා තියෙනවා. ඉතින් ඒකේ ඇවිදිනකොට හොඳයි පහසුයි. දැන් පේනවනේ ඕලාරිකං වා සුකුමං වා මේ රූප ධර්ම පැත්තෙන් කියන්නේ. වේදනා සංඥා සංකාර විඥාන පැත්තෙන් ඔයිට වැඩි වෙනස්. ඕලාරිකං වා සුකුමං වා ඕලාරික සුකුම විදියට හරි අපි මේක එකතු කරනවා, රැස් කරනවා, ගොඩ ගහනවා. ඔන්න කන්ද හැදෙනවා. මොන කන්දද? රූප කන්ද. හීනං වා පනීතං වා කියලා තව දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හීන පනීත. ඔය හීන පනීත කියන එකටත් විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. අර කලින් කියපු සුකුමේ එකට සියුම් මනෝමය කියන අදහසකුත් සමහර අය කියනවා. ඒක රූප ධර්ම පැත්තෙන් එහෙම නෙවෙයි. රූප ධර්ම පැත්තෙන් අදහස් කරන්නේ බොහොම මෘදු සියුම් සැහැල්ලු වගේ අදහසක් සුකුම කියන්නේ. රූප ධර්ම පැත්තෙන්. අනිත් නාම ධර්ම පැත්තෙන් වෙන අදහසක් තියෙනවා. ඊළඟට ඕලාරික සුකුම ළඟට තියෙන හීන පනීත. හීනං වා පනීතං වා. මොකද්ද හීන පනීත කියන්නේ? හීන කියන්නේ පහත් කියන අර්ථය තියෙනවා. නිකන් කැත, පහත්, නරක, අයහපත් කියන තේරුම් තියෙන හීන කියන වචනේ. පනීත කියන වචනේ තියෙන හොඳ, යහපත් කියන වචනේ. රසවත් කියන තේරුමක් තියෙන පනීත කියන. නීරස කියන එකට හීනං කියන. දැන් ආහාරයට යෙදුනොත් හීනං පනීතං කියන වචන දෙක ආහාරය සම්බන්ධයෙන් යෙදුනොත් ඒ කියන්නේ රසවත් සහ නීරස කියන එක. නමුත් ඒක යෙදෙන දේ අනුව තමයි දැන් වස්ත්‍රයකට යෙදුනොත් හීනං පනීතං කියලා දැන් ගොරෝසු රළු ඇඳගෙන ඉන්න බැරි එක හීන. මෘදු ඇඟට පහසුව තියෙන එක පනීත. දැන් ඔන්න තේරෙනවා හීන පනීත කියන වචන වල අර්ථය කොහොමද එන්නේ කියලා. රූප ධර්ම සම්බන්ධයෙන්. එහෙම නැත්නම් ජීවත් වෙන ප්‍රදේශයක් ගත්තොත් එහෙම මැසි මදුරු දුරු සහිතයි කන් අතුර කාලගුණ දේශගුණ තත්ත්වය බොහොම තද පෑවිලි තද සීතල තියෙන ප්‍රදේශ හීන. සාමාන්‍ය සමශීතෝෂ්ණ කාලගුණයේ තියෙන ලොකුවට ඒවා වෙනස් වෙන්නේ නැති තද බල විදියට බලපෑම් නැති මැසි මදුරු දුරු නැති පනීත ප්‍රදේශ. එහෙම තියෙන කාලගුණ දේශගුණ පැත්තෙන් ගත්තොත් නාගරිකව ගත්තොත් හීනයි. ග්‍රාම්‍ය වනවාසයට යනකොට පනීතයි. කාලගුණ දේශගුණ පැත්තෙන් ගත්තා. එහෙම නැත්නම් අපි පහසුකම් පැත්තෙන් ගත්තොත් දැන් අපි පහසුකම් කියලා කොටසක් කතා කරනවා. ඉතින් පහසුකම් සම්බන්ධව කතා කරුවොත් නගරයට යනකොට පනීතං ගමට යනකොට වනාන්තරයට කැලේට යනකොට හීන. නේ?
දැන් ඔන්න තේරෙනවා හීනම් පනීතං කියන්නේ මොකද්ද කියලා. තව රූපස්කන්ධවල ඔය හීන පනීත ගතිය නිසාත් අපි එකතු කරනවා. දැන් අපි බලන්න ආහාරය සම්බන්ධයෙන් ගත්තොත් පනීතේව එකතු කරනවා නේ. ප්‍රනීත ආහාර කියලා අපි ඔක පාවිච්චි කරන්නේ. පනීත කියන පාලි වචනේ තමයි අපි සිංහලෙන් ප්‍රනීත. කඩෙත් ගහලා තියෙන්නේ ප්‍රනීත ආහාර පාන කියලා. හෝටලේ බෝඩ් එකෙත් ගහලා තියෙනවා. ඉතින් ප්‍රනීත නිසා අපි යනවා. හීන ආහාර පාන කියලා බෝඩ් වල ගහන්නේ. ඒකයි තියෙන්නේ. ඉතින් හීනම් පනීතං. හැබැයි හීන දේවලුත් අපි සමහර වෙලාවට එකතු කරන රස කරනවා. ඔය ප්‍රනීත ආහාර විතරක් නෙමෙයි. රළු ගොරෝසු උන සමහර වෙලාවට රසවත් බව නැති වුණාට ගුණය තියෙනවා. ගුණවත් බව නැති වුණාට රසය තියෙනවා. දැන් ওই දෙකට අනුව මම මේ ආහාර විතරක් අරගෙන කතා කරන්නේ. හීන එකයි පනීත එකයි දෙකම ගන්නවානේ. සමහර ආහාරයක තියෙන රසයක් නැහැ. ඒක නිකන් තිත්තයි. කටුක රසයක් තියෙන, තිත්ත රසයක් තියෙන. දැන් ලුණු වෙනම ගත්තොත් මොකද රසයේ පැත්තෙන් ගත්තොත් හීනයි. අපිට වෙනම ලුණු ටිකක් කන්න කිව්වොත් කන්න පුළුවන්. කන්න බෑ. යාර මහා ගොරෝසු කටුක රසක් තියෙන ලුණු වල. වෙනම කාලා බලන්න ඕන ලුණු. කන්න බෑ. රසයේ පැත්තෙන් ගත්තොත් හීනයි. ඒ වුණාට අපි ලුණු ගෙදර ලුණු නැති වුණොත් එහෙම කොහොමද? එහෙනම් හීන එකත් ඕන. හීන එකත් අපි ගෙනල්ලා තියන් ඉන්නේ. රසය වෙනම ගත්තම හීන වුණාට ඕක ටික දාගත්තාම පනීතන් වෙනවා. නේ? පොඩ දාගත්තාම පනීතන්. හැබැයි පනීත කියන ඒවත් එහෙම සීනි නිකන් කාගෙන ගිහිල්ලා බලන්න කොහොමද කියලා. කන්න බෑ ඒක. හීන වෙනවා. එපා වෙනවා. හැබැයි ඉතින් අපි සීනි ගෙනල්ලා ටිකක් තියාගෙන ටික දාගෙන කනකොට පනීතං. එහෙම තියෙන්නේ. දැන් හීනංවා පනීතංවා හීන උනත් ප්‍රනීත උනත් ඒ රූප ධර්මත් අපි එකතු කරගන්නවා, රැස් කරගන්නවා, ගොනු කරගන්නවා, තියාගන්නවා, ලං කරගෙන තියන්නේ. එහෙනම් තව කන්දක් හැදෙනවා. ලුණුත් තියෙන, දීනිත් තියෙන ගෙදර. අපේ මේ කුටියේ කාමරේ කුස්සියේ මුළු තැන්ගේ පැන්ට්‍රි ඒව තියාගෙන ඉන්නේ. ඉතින් ඕව ආරක්ෂා කරගන්නත් බෑ. සීනි ගෙනාපුවාම නේ කොම්බි යනවනේ. කොම්බි උගලකුත් ගේන්න ඕනේ ඊට පස්සේ. නැත්නම් ඔවා තියාගන්න සීතකරණකුත් ගෙනන්න බලන්නකො ගොඩ ගැහෙන හැටි. රූපකන්ද. හරි අපූර්ව දෙයක් නේ හේතුඵල ධර්මානුකූලව. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. අර විශ්වාහන කොහොමද මෙච්චර මේ රූපකන්දක් හැදෙන්නේ ස්වාමීනි? කොහොමද මේක හැදෙන්නේ? හිතා ගන්න බෑ. ත්‍රිජන්නාංශ ලස්සනට පෙන්නන. ඕලාරිකං වා සුඛමං වා හීනං වා පනීතං වා යන් දූරේවා සම්තිකේවා. ඒ මොකද්ද? දූර කියන්නේ මොකද්ද? සම්තික කියන්නේ. දුර කියන්නේ සාමාන්‍ය තේරුම දූර කියන්නේ ඈත. දුර. සම්තික කියන්නේ ළඟ. එතකොට ඉතින් අපිට ඕන දුරින් ළඟින්ම තියාගන්න ඕනේවත් තියෙන දුරින් තියාගන්න. රූප ධර්ම ගැන අපි මේ කතා කරන්නේ. ඉතින් ළඟම තියෙන්න ඕන මොනවද? නිතරම පාවිච්චි කරන එක ළඟ තියෙන්න. අපි නිතරම පාවිච්චි කරනවා නම් යම ඒක ළඟ තියෙන්න. ළඟ තියන් ඉන්න දේවල් ටික බලන්න. ළඟම තියන් ඉන්න එක ඇඳුම, සිවුර, චීවරේ. ඇඳුම. ඊට පස්සේ ළඟම තියන් ඉන්න වෙන්න පුළුවන් සිරිප්පු දෙක. උපැස්සි වල ළඟම තියෙන. අපිටම ওই ටික ළඟම ඕන. බහිද්දාවේ. ළඟින්ම තියෙනවා. නිතරම ඕන වෙනවා කියලා අපි කියන්නේ. ඒ ටික ඉතින් ළඟම තියෙනවා. කාර්යාලය උනත් නිතර ඕන වෙන ටික ළඟම තියෙනවා. ඩෙස්ක්ටොප් එකේ තියෙන. නිතර ඕන වෙන. මේ මේසේ මත තියාගෙන ඉන්න මේ ටික ළඟම නිතරම ඕන වෙන ටික ළඟම තියෙන. දැන් දුරකථනය ගත්තොත් එහෙම දූරේද තියෙන්නේ සම්තිකේද? මුගක් අයගේ අතේ දැන් අතේ මේක තියෙන. ඇල්ලුවොත් දුරකථනේ අතේ තියෙන. සම්තිකේ. ඉතින් ළඟම තියාගෙන ඉන්න. මොක පැත්තකින් තියන්නේ සාක්කුවේ හරි දාන්න තියෙනවා. අතේ තියන් ඉන්නවා. හෑන්ඩ් බෑග් එකේ දාන් ඉන්නවා. ළඟම තියෙන කොයි වෙලාවද? ඉන්නේ මොකක් හරි අවශ්‍යතාවයකට ළඟම තියාගෙන. සම්තිකේ. ඊට පස්සේ කනකර ආභරණ වගේ මේ ඇඟේම කරේම අතේම පැලඳගෙන ඉන්න දේවල් බලන්න.
ඒ මොකටද? ඉතින් අපි හවොත් මේ දුරකථනය මොකටද මේකට? කරාබුවක් දාන් ඉන්නේ මොකටද? මුද්දක් දාන් ඉන්නේ මොකටද? වලල්ලක් දාන් ඉන්නේ මොකටද? දැන් ඒවත් සන්තිකේම තියෙනවනේ. ඒක ගලවන්නෙම නැහැ. ළඟමයි තියෙන්නේ. සන්තිකේමයි. සන්තක කියන වචනේ එන්නේ තෝකෙමයි. සන්තික සන්තක. සතු කියලා සිංහලට අපි ගන්න. සතු. සන්තික සන්තක සතු. ළඟම තියන් ඉන්නේ. නේ? ඉතින් අපි ඕකට උත්තර තියෙනවා අපි ළඟ. ඇයි ළඟම තියන් ඉන්නේ ටෙලිෆෝන් එක? ඇයි ළඟ තියන් ඉන්නේ සිරිප්පු දෙක? ඇයි ළඟ තියන් ඉන්නේ කණ්ණාඩි වුට්ටම? ඉතින් ඕකට අපිට උත්තර තියෙනවා, හේතු තියෙනවා. ඒක ද්‍රව්‍ය භාණ්ඩ වස්තු විතරක් ළඟ තියන් ඉන්නේ. තව ළඟින්ම කිට්ටු කරගෙන ඉඳගෙන ඉන්න එක්කෙනෙක් දෙන්නේ. පුරුෂයෙක් ළඟ තියන් ඉන්නේ, භාර්යාවක ළඟ තියන් ඉන්නේ. කැපකරුවෙක්, උදව්කාරයෙක්, සේවකයෙක් සාන්තිකේ තියන් ඉන්නේ මොකටද ඔය? සාන්තක කරගෙන, ලං කරගෙන, කිට්ටු කරගෙන, සමීප කරගෙන ඉන්නේ. ඇයි? උත්තර තියෙනවා අපිට කාටත්. හැබැයි එතකොට අපේ රූප ගන්ධ කොට ගිහිලා තියෙනවා. නේ? රූපස්කන්ධය කොට ගිහිලා. කොහොම දෙයක් තියෙනවා නේද? සියුම්ම බැලුවොත්. දැන් ඔන්න රූපස්කන්ධය පනවන්න පුළුවන් නේද? අර භික්ෂුව ඇහුවේ කිත්තාවතා බන්තේ කිත්තාවතා බන්තේ කන්දානං කන්දාදි වචනං හෝති. ස්වාමීනි මෙහෙම කන්දක් ගොඩ ගැහෙන්න හේතුව මොකක්ද? කොහොමද මේ? අපිට මේකට අදිවචනයක් දීගන්නේ කොහොමද? අදිවචනයක් දෙනවයි කියලා කියන්නේ මේකට මේක අර්ථකථනය කරන. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ, මෙහෙමයි වෙන්නේ, මේ විදිහටයි වෙන්නේ, මේ හේතු ඇතුවයි මේක සිද්ධ වෙන්නේ කියලා කරන වාචික පැහැදිලි කිරීමට තමයි අදිවචන කියලා කියන්නේ. හේතු ප්‍රත්‍ය දැක්වීම, හේතු දැක්වීම, සිද්ධ වෙන ආකාරය පැහැදිලි කිරීම, ඔය සමස්තයට තමයි අදිවචන කියන්නේ. භික්ෂුව එල්ලුවේ අපිට අදිවචනයක් කියන්නකො මේ රූපස්කන්ධයට. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා යං කිංචි රූපං, මේ රූප ධර්ම කියලා කොටසක් බුදුහාමුදුරුවෝ කලින් පෙන්නලා දීලා තියෙනවානේ. චත්තාරෝ මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං කියලා රූපං එහෙමයි විස්තර කරන්නේ. අන්නේ රූපවලින් රූප අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාව. අජ්ජත්ත බහිද්ධා ඇතුළත තමා වශයෙන් සලකන කොටසක් තියෙනවා. එහි පැවැත්මට බහිද්ධාවෙන් ගන්න දේවල් ටිකක් තියෙනවා. ඒව ගන්නකොට පච්චුප්පන්න කියලා කොටහක් ගන්න දැන් ඕන. අනාගතං කියලා ඉස්සරහට ඕන කියලා තවත් ටිකක් කිට්ටු කරගන්න. අතීතං අපි මේ අතීතේ පාවිච්චි කරපු කියලා තවත් ටිකක් තියාගෙන ඉන්න. ඒවයි තියෙන ඕලාරික ගතිය නිසා තවත් ඕලාරික ගතිය නිසාම ගන්නවා. සුකුම ගතිය නිසාම ගන්නවා. එකතු කර ගන්නව රැස් කර ගන්න. හීන බව නිසාම ගන්නවා. පනීත බව නිසාම ගන්නවා. අරගෙන කොටහක් ළඟම තියන් ඉන්නවා සන්තිකේ. අනිත් ඒවා দূරේ ටිකක් ඈතින් තියන් ඉන්නවා. නිතර ඕන වෙන්නේ නැති එක දුරින් තියෙන්නේ. කාර් එක තියෙන ගෑරේජ් එකේ නේ. ඔය වගේ ඉතින් ඈතින් තියාගෙන ඉන්න සමහර ඒවා ළඟ තියා ගන්න ඕනේ. හැබැයි බෙහෙත් ටික ළඟ තියන්න. සමහර වෙලාවට මල්ලෙම දාගෙන තියාගෙන ඉන්න බෙහෙත් ටික. සන්තිකේ තියන් ඉන්න. නිතර ඕන වෙන්නේ නැහැ මේ කෑම. ඒවා කුස්සියේ තියලා තියෙන, ෆ්‍රිජ් එකේ තියලා තියෙන. ඒ නැතත් කඩේ තියෙනවනේ. ඕන වෙලාවට කඩෙන් ගෙන්න බැරි මාකට් එකෙන්, සුපර් මාකට් එකෙන්. ඒවා ඈත තියෙනවා. බෙහෙත් ටික ඒක ළඟම තියන්නේ. සන්තිකේ. අරව দূරේ. හැබැයි ඒවත් අපිට ඕනේ. අපි කියනවා අපේ ප්‍රදේශයට මාකට් එකක් ඕන, සුපර් මාකට් එකක් ඕන, ආදමු කියලා. ෆාමසියක් ඕන, අපිට බෙහෙත් ඕන. මේ ෆාමසිය විතරක් තිබිලා බෑ, බෙහෙත් ටිකක් ගෙනල්ලා ළඟම තියන්නේ. දැන් පේනව නේද මේ ස්කන්ධය කියන එක ගොඩ නැගෙන ආකාරය. දැන් මම ওই රූපස්කන්ධයේ බුදුරජාණන් වහන්සේ ගොඩ නැගෙන ආකාරය පැහැදිලි කරන්න උත්සාහ කරේ. ඉතින් අනිත් ස්කන්ධත් ওই විදියමයි, හැබැයි ඔయిత වැඩි ටිකක් සංකීර්ණ. රූපස්කන්ධය තෝරගන්න පුළුවන් අපිට. රූපස්කන්ධය තෝරගන්න පුළුවන්. මොකද රූපස්කන්ධය කියන එක ඉන්ද්‍රිය 6ටම ගෝචර වෙනවා. රූප ධර්ම ඇහැට පේනවා. කනට ඇහෙන්නේ රූප ධර්ම. නාසයට ගඳ සුවඳ වශයෙන් දැනෙන්නේ රූප ධර්ම. භෞතික දේවල්.
දිවට හැපුණම දිවේ හැපුණම රස වශයෙන් දැනෙන්නේ භෞතික දේවල්. සතර මහා භූතනේ. රසයයි අයිති වෙන්නේ සතර මහා භූතවලට. ශබ්දයයි අයිති වෙන්නේ සතර මහා භූතවලට. ගන්ධය සතර මහා භූතවලටයි. පොට්ටබ්බේ ස්පර්ශේ සතර මහා භූතවලටයි. ඒකයි ස්වභාවය. ඉතින් ඊට පස්සේ විඥාණයට මනසට ගෝචර කරගන්නත් පුළුවන් මේ සතර මහා භූත. හොඳට ප්‍රකටයි. එහිම් බලලා තේරුම් ගන්න පුළුවන් මේ සතර මහා භූතවල ගති ගුණ ලක්ෂණ ස්වરૂප ස්වභාවය. කනින් අහලා තේරුම් ගන්නත් පුළුවන්. නාසයෙන් ගන්ධ රස පහස වශයෙන් ඉඳලා තේරුම් ගන්නත් පුළුවන්. කයෙන් ස්පර්ශ කරලා දිවෙන් රස විඳලා තෝරගන්න පුළුවන්. එතකොට පසින්දුරන්ට සහ මනසට කියන ඉන්ද්‍රිය 6ටම ගෝචර වෙනවා රූප. ඒ නිසා රූප තේරුම් ගන්න එක ලේසියි. හැබැයි වේදනා සංඥා සංකාර විඥාන ඇහැට පේන්නෙත් නෑ, කනට ඇහෙන්නෙත් නෑ, නාසයට දැනෙන්නෙත් නෑ, දිවට දැනෙන්නෙත් නෑ, කයට දැනෙන්නෙත් නෑ. මනසට පමණයි. ඒක නිසා එක ඉන්ද්‍රියයි අපිට තියෙන්නේ නාම තේරුම් ගන්න. එක ඉන්ද්‍රියයි. ඒක නිසා අපිට මේක පාඩුවක්. රූප නම් 6ෙන්ම පුළුවන්. නාම තේරුම් ගැනීමේදී අපිට තියෙන්නේ එක ඉන්ද්‍රියයි. මේ නාම තේරුම් ගැනීමේදී ඒක නිසා සෑහෙන අපිට අමාරුයි. දැන් වේදනා කියන එකට ගියොත් එහෙම ඒක මනසට දැනෙන එක. ඒක නිසා අභිධර්මයේදී වේදනා හඳුන්වන්නේ චෛතසිකයක් කියලා. සංඥා චෛතසිකයක් කියලා කියනවා. සංකාර චෛතසිකයක්, විඥාන චෛතසික කියලා කියනවා. චෛතසික කියන්නේ, චේතසික කියන්නේ හිතට අයිති දෙයක්. හිතට අයත් දෙයක්. හිතේ කොටහ විදියට පෙන්නන. ඔහොමයි. ඉතින් අපි මේ ස්කන්ධ පිළිබඳව කතා කරේ. දැන් අපි ඉතිරි ස්කන්ධ පිළිබඳව සාකච්ඡා කරන්න මම අද බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් දැන් මේකේ පොඩ්ඩක් අපි මේ කමඨහන පැත්තට අවධානය යොමු කරමු. අපි මේවා ගැන කතා කරන්නේ මේ දැනුම ගොඩ ගහ ගන්න නෙවෙයි. අපේ ඉලක්කයක් තියෙනෝනේ. මේ යථා භූතේ ඥාන දර්ශනය කරගන්නේ නිවන් දකින්න වෙන දෙයකට නෙමෙයි. මේ දුකෙන් මිදෙන්න, මේ කෙලෙස් කරගන්න නැතුව ඉන්න. කෙලෙස් හදාගන්න නැතුව ඉන්න. දැන් ඔන්න අපි හැමෝම අපේ රූපස්කන්ධය දකින්න පුළුවන් ওই විග්‍රහයට අනුව. බුදුරජාණන් වහන්සේ අජ්ජත්තය මොකද්ද කියලා දන්නවා. ඒකේ පැවැත්මට බහිද්ධාවක් එකතු කරගන්නවා. බහිද්ධාව එකතු කරන විදිහක් තියෙනවා. අතීත අනාගත පච්චුප්පන්න විදියට එකතු කරනවා. ඕලාරික සුකුම විදියට එකතු කරන, ඊන පනීත විදියට එකතු කරනවා. එකතු කරලා එකතු කරගත්ත දේවල් වලින් කොටහක් দূරේ, කොටහක් සන්තිකේ. බලන්නකො මේක විග්‍රහ කර හැටි බුදුරජාණන් වහන්සේ. හරි ලස්සනයි. තමන්ගේ රූපස්කන්ධය දකින්න පුළුවන් හරිම ලස්සනට. ඒක ඔහොම රූපස්කන්ධයක් අපි හැමෝටම තියෙනවා. ඔහොම කන්දක් තියෙනවා. දැන් මේ කන්ද ගැන පස්සට බුදුරජාණන් වහන්සේ ඔය විදර්ශනාව ගන්න. දැන් මේක විදර්ශනාවට දාගන්නවා. එහෙම නැතුව ඔය කන්ද මානයට, ඊර්ෂියාවට, තණ්හාවට දාගත්තොත් ඔය කන්ද මොකද වෙන්නේ? ඔය කන්ද දුකක් බවට හැරෙනවා. දැනට ඔය කන්ද දුකක් නෙමෙයි. ඔය කන්ද කුසලයක්වත් අකුසලයක්වත් දුකක්වත් සැප මොකක්වත් නෙමෙයි, හුදෙක් කන්දක්. රූප ධර්ම කන්දක් තියෙනවා. ඕක අපි පවත්වාගෙනත් යනවා. ඒකට කමක් නැහැ. හැබැයි මේක අපි ආඩම්බරයට ගන්න හොඳ නැහැ. මානයට ගන්න හොඳ නැහැ. තණ්හා කරන්න හොඳ නැහැ. නිත්‍ය සංඥාවෙන් ගන්න හොඳ නැහැ. මේක වෙනස් නොවිය යුතුයි. මේක මේ විදිහටම තියෙන්න ඕන. මේ රූප ධර්ම ටික එහෙම ගන්න හොඳ නැහැ. අනිච්චං කියලා ගන්නවා. උපස්කන්ධය කොච්චර විශාල වුණත් කමන්නේ, පුංචි වුණත් කමන්නේ. හැබැයි ඉතින් පුංචි වෙන තරමට ලේසි. රූපස්කන්ධය විශාල වුණාම හරි අමාරුයි. නඩත්තුව පවත්වාගෙන යෑම අමාරුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට උපදෙස් දීලා තියෙනවා කන්ද පුංචි කරගන්න පුළුවන් නම් හොඳයි කියලා. කොහොම වුණත් පුංචි කන්ද වුණත් ලොකු කන්ද වුණත් මානෙට ගන්න එපා, තණ්හාවට ගන්න එපා.
ඉරිසියාවට ගන්න එපා. මගේ කන්ද පුංචි, අහවලාගේක ලොකුයි. මගේ කන්ද කැතයි, අහවලාගේක ලස්සනයි. නැත්නම් මගේ එක ලස්සනයි, අහවලාගේ කැතයි කියලා මානෙට ගන්න. මගේ එක කැතයි, අහවලාගේ ලස්සනයි කියලා ඉරිසියාවට ගන්න. මේක නිට්ටයයි කියන නිට්ටය සංඥාවෙන් ගන්න. ආත්මයි කියලා ආත්ම සංඥාවෙන් ගන්න. අවිපරිණාම එහෙම යන්න ඕනේ නැහැ. එහෙම අකුසල පැත්ත. නිතරම මේක විදර්ශනාවට ගමු. විදර්ශනාවට ගමු. ලෝක කඳුක් තියෙන පොඩි කඳුක් තියෙන. ඉතින් මොකෝ? හේතුඵල ධර්මානුකූලවනේ ලොකු කඳු හැදෙන්නේ. හේතුඵල ධර්මානුකූලවනේ පොඩි කඳු හැදෙන්නේ. මම මේ කතා කරන්නේ රූප ගන්ධ ගැන විතරයි අද. නිරෝගී කඳුක් තියෙන, රෝගී කඳුක් තියෙන. එහෙමත් තියෙනවා. සමහර වෙලාවට නිරෝගී, සමහර රෝගී. ඒත් ඉතින් හේතුඵල ධර්මානුකූලව එච්චරයි. ලෝක සම්මතයට හැටියට මම මේ කියන්නේ. සම්මුතික සත්‍ය මත පිටලා නෙමෙයි කතා කරන්න ඕනේ. ඊට පස්සේ ලස්සන කඳුත් ඇති, කැත කඳුත් ඇති. ඒවා ඉතින් ලෝක සම්මතයේ හැටියට මම මේ කියන්නේ. රූප කන්දවල කමක් නැහැ ඉතින්. ඉතින් මොකෝ? ඉතින් ඔකට ලස්සනයි තමන්ගේක ලස්සනයි කියලා මානෙ දාගන්න. නැත්නම් අනුන් දෙක ලස්සනයි කියලා ඉරිසියා කරන්න ඕනේ නැහැ. එතකොට ඉතින් අපි අකුසල් හදන එක නෙති. අකුසල් හදන්න තියෙන්නේ. මම මේ කියන්නේ රූප කායයට විතරක් නෙමෙයි. ඉතින් අපි ඇඳුම ගියමු, ගේ ගියමු, අපේ කාර් එක ගියමු. ඒක වට වටිනාකමක් තියෙනවනේ. ඔය රූප කඳු වලට වටිනාකම් අපි දීලා තියෙනවා නේ. මේකේ මෙච්චර වටිනවා, මේ කාර් එක මෙච්චර වටිනවා, මේ ඇඳුම මෙච්චර වටිනවා, මේ කරාබුව, මේ මාළේ, මේ වලල් මෙච්චර වටිනවා. ඉතින් ඕක ගන්නත් එපා. ඕක උපාදාන කරන්නත් එපා. ඕකටනේ අපි කියන්නේ අර පටිග්ගහනා කියලා. ශික්ෂාපදයක තියෙන ජාත රූප රජත පටිග්ගහනා කියලා. පටිග්ගහණය කරන්න ඕනේ නැහැ. වටිනාකමක් ඇති. ඉතින් ලෝක සම්මතයට දීලා ඇති. මාකට් එකට ගිහිල්ලා ආපුවමනේ ඕවා කියන්නේ. ඕවට වටිනාකම් දෙන්නේ වෙන කවුද ඉතින්? වාණිජත්වයේ ඇතුළේ, වෙළඳාම ඇතුළේ. ඊට ওই වටිනාකම අපි පටිග්ගහණය කරන්න ඕනද? ජාත රූපයයි රජතයයි. ඔය රූප ධර්ම වලට ස්වභාවික වටිනාකම් සහ ආරෝපිත වටිනාකම් තියෙනවා. ඒ මොකටද? ඉතින් මේ පරිහරණයට, භාවිතේ, පාවිච්චියට නෙදී. අපි ඕක උපාදාන නොකර ඉඳමු. එතකොට ප්‍රශ්නේ ඉවරයි. මේකයි බුදුරජාණන් වහන්සේ කිව්වේ ජාත රූප රජත තියෙනවා. අපි පාවිච්චි කරනවා, භාවිත කරනවා. ඒවා ඉතින් ජාත රූප ගතියයි රජත ගතියයි දෙකම අනිත්‍යයි. රූප ධර්ම වල ජාත රූප කියන්නේ ස්වභාවයෙන්ම තියෙන වටිනාකමනේ. ඒකේ නයිසර්ගික වටිනාකම කියලා අපි කියමු ඒකට. නිසර්ගයෙන්ම ස්වභාවයෙන්ම තියෙන වටිනාකම. ඒක නිට්ටයද? අනිත්‍යයි. අනිත්‍යයි. ඊට පස්සේ ආරෝපිත රජත. රජත කියන්නේ ආරෝපිත වටිනාකමට. ඒක නිට්ටයද? අනිත්‍යයි. දැන් බලන්න මේ මූල්‍ය වටිනාකම කොච්චර වෙනස් වෙනවද කියලා. මම දන්නේ මේ රුපියලේ වටිනාකම කියන එක. මේ ඉතින් හැමදාම ඕක ගැන කියවනවා, වාද කරනවා, රණ්ඩු කරනවා, බැන අඬ ගහ ගන්නවා. අමහරු මේක පහත ගියාය කියලා කට්ටියකට බයිනවා. ඉහළ ගියාය කියලා කට්ටියකට වර්ණනා කරනවා. ඉතින් ඌව බලන් ඉන්න අපිට පේනවා මොනතරම් මෝඩද කියලා. රාජතේ අපි එහෙම මෝඩ වෙන්න ඕනේ නැහැ. ඉතින් අපි දන්නවා මේ බුදුහාමුදුරු මේ පංචස්කන්ධය ගැන අපිට කියලා දීලා තියෙනවා. ඕවයි ගති ගුණ ලක්ෂණ ස්වરૂප ස්වභාවයේ වටිනාකම. නිට්ටයද? අනිත්‍යයි. ඉතින් අන්න එහෙම කන්ද තේරුම් ගන්න. කන්ද පාවිච්චි කරන්න. කන්ද පවත්වගෙන යමු. අනිත්‍ය සංඥාවෙන්, අනත්ත් සංඥාවෙන්, නේ විපරිණාම සංඥාවෙන්, සමුදය වය සංඥාවෙන්. මේවා පටිච්චසමුප්පන්න ධර්මතා හැටියට. මේවා ඉතින් යම් දුෂ්කරතාවක් තියෙනවා. දුක්ඛ සංඥාවත් මෙතන තියාගත්තට කමන්නේ. දුක්ඛ විපරිණාම දුක්ඛ දෙකක් මේකේ තියෙනවනේ නැතුව නෙමෙයි. රූපස්කන්ධයේ ඒ ලක්ෂණේ තියෙනවා. රූපස්කන්ධයේ තියෙනවා. ඉතින් අපිට පුළුවන් ඒ ඔන්න විදර්ශනාව, ඔන්න භාවනාව. කොයි වෙලාවද මේ භාවනාව කරන්නේ? රූපස්කන්ධය පරිහරණය කරන, පාවිච්චි කරන, භාවිතා කරන, එකතු කරන, රැස් කරන, ගොඩ ගහන, ඉදිකිරීම කරන, ප්‍රතිසංස්කරණය කරන වෙලාවල් වල ඔය විදර්ශනාව කරනවා. එතකොට ඔය මොනවා කෙරුවත්
තණ්හා මාන දිට්ඨි නැතුව ඕක කරන්න පුළුවන්. උපස්කන්ධය සම්බන්ධයෙන්. හොඳයි. අපි ඔතකින් අදට මේ සූත්‍රය ඇසුරින් කරන ධර්ම සාකච්ඡාව මම නිමා කරලා වෙනදා වගේම අපි ආරාධනා කරන මේ කල්යාණ මිත්‍රයන්ට ඉතිරි කාලයේ ධර්ම සාකච්ඡාවට ධම් සභාවට එකතු වෙන්න කියලා. අපි මේ කතා බහ කරන දේවල් කොතෙක් අපේ ප්‍රායෝගික ජීවිතයේ නිවන් මාර්ගට අදාළ වෙනවද කියලා මම හිතන්නේ වැටහෙනවා ඇති. ගැටලු ප්‍රශ්න තියෙනවා නම් සහ ඔබට යමක් තව වටිනා යමක් මේකට එකතු කරන්න තියෙනවා නම් ඒකටත් අවස්ථාව හැටියට ධර්ම සාකච්ඡාවට එකතු වෙන්න කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා ධම් සභාවේ ඉන්න හැම දෙනාට. ස්වාමීන් වහන්සේ අනර්ග දේශනාවක් ස්වාමීන් වහන්සේ මේ 11 ආකාරයේ මම නම් කවදාකවත් මෙහෙම අහලා නැහැ. හරිම ලස්සනයි ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ කියන මේ වගේ දේශනාවක් ඇහුවමයි මේ 11 ආකාරයේ වෙන වහන්සේට නමස්කාර වේවා. ස්වාමීන් වහන්සේ මේ කොටස ගැන කිසිම මේ ලොකු ප්‍රශ්නයක් පිට දෙයක් වහන්සේගේ දේශනාවෙන් ඒක බොහොම පැහැදිලි වුණා. මේ වහන්සේට ඒ ගැන අවගෞරවපූර්වකව ස්තුති කරනවා. මේ මට පොඩි ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ ඊට කලින් දවසේ අපි කතා කරදී මේ මෙතන අහන මේ ස්වාමීන් අහන 6 වෙනි ප්‍රශ්නය ඕන්කෝබන්තේ හේතු ඕපච්චයෝ රූපකන්දස්ස පඤ්ඤාපණාය කියලා. ඔව්. මේ හේතු කෝපච්චයෝ හේතු පච්චය කියලා වචන දෙයක් මෙතන පාවිච්චි වෙලා තියෙනවා. ඔව්. මේකෙන් මොකද්ද හරියටම මේ අදහස් කරන්නේ? ඒ හේතු ඔය හේතු සහ පච්චය කියන වචන දෙක වෙන තැන් වල පාවිච්චි වෙනවා. මේ පොඩ්ඩක් ඒක විස්තර කරන්න පුළුවන් ස්වාමීන්. ඔව් දැන් ඔය කාරණේ ඇත්තටම මේ සමහරු මේ දෙකම එකයි කියලා පාවිච්චි කරන වෙලාවලට නමුත් මේක දෙකක්. ඒ කියන්නේ හේතු කිව්වම මේකෙන් අදහස් කරන්නේ මූලික හේතුව ප්‍රත්‍ය කිව්වම මේකෙන් අදහස් කරන්නේ උපකාරක ධර්මතාවය. දැන් උදාහරණයකින් කිව්වොත් අපි අහනවා මේ අඹ ගහක් මෙතන තියෙනවා මේ අඹ ගහේ හේතු ප්‍රත්‍ය කියන්නේ කියලා. දැනට මේ පවතින අඹ ගහේ හේතු ප්‍රත්‍ය. එතකොට හේතුව මූල හේතුව අදහස් කරන්නේ අඹ ඇටයක් තියෙනවා. අඹ ඇටයක් නැතුව අඹ ගහක් හැදෙන්නේ නැහැ. හැබැයි ඇටයක් තිබූ පමණින් අඹ ගහක් හැදෙන්නෙත් නැහැ. ඒකට පසක් හම්බ වෙන්න ඕන, තෙතමනයක් ලැබෙන්න ඕන, වාතාශ්‍රයක් ලැබෙන්න ඕන. ඒකට සතුන්ගෙන් ඒවයින් වෙන හානිය වැළැක්වෙන්න අවශ්‍ය කරන ආරක්ෂාව ලැබෙන්න ඕන. ඔය ආදී දේවල් ටික ප්‍රත්‍ය. උපකාරක ධර්ම කියලා අපි ඒවට කියනවා. මූල හේතුව සහ උපකාරක ධර්ම. එතකොට දැන් අපි ඔය උදාහරණයෙන් රූපස්කන්ධයට යමු. රූපස්කන්ධයේ හේතු ප්‍රත්‍ය මොකද්ද කියලා අහුවොත් ඉතින් අපිට කියන්න වෙන්නේ අර මව්පිය දෙන්නාගෙන් ලැබෙන කොටස. අපි කතා කරන අපේ රූප ස්කන්ධය ගැන, අපේ රූපස්කන්ධය ගැන කතා කරොත් ඉතින් හේතුව මව්පිය දෙන්නාගෙන් ලැබෙන කොටස. ඕක නැතුව රූපස්කන්ධයක් ගොඩනගෙන්නේ නැහැ. ඒක ඕනිම. ඒක මව්කුසකදී හමු වුණාම ඔන්න කලලේ හැදිලා ඔන්න දැන් කලලේ ඕකට දැන් ප්‍රත්‍ය ඕනනේ. මව්කුසේදී ප්‍රත්‍ය ඕන. දැන් බලන්න අපි මව්කුසේ තියෙනකොට කොච්චර ප්‍රත්‍ය දෙනවද කියලා. ඔය ගප් පෙළහර කියලා එකක් ඉස්සර කතා කරනවා. ගැප් ගත්තම සෑහෙන ප්‍රත්‍ය දෙනවා ඉතින්. ආහාර පානද, ව්‍යායාමද, තව නොඑක් දේවල් ප්‍රත්‍ය දෙනවා. ඉතින් ප්‍රත්‍ය දෙනකොට අර මූල සාධකය ප්‍රත්‍යවල ආධාරයෙන් ඔන්න වර්ධනය. හැබැයි ප්‍රත්‍යවල තියෙන දෙපැත්තක් තියෙනවා. සාධක ප්‍රත්‍ය සහ බාධක ප්‍රත්‍ය කියලා තියෙනවා. දැන් සාධක ප්‍රත්‍ය ලැබුණොත් මොකද වෙන්නේ? මේක
වර්ධනය වෙන්නේ. සකස් වෙනවා. බාධක ප්‍රත්‍ය කිට්ටු වුණොත් මේක නැති වෙලා යනවා, නැසිලා යනවා, විනාශ වෙලා යනවා. ඉතින් ඔය ප්‍රත්‍යවල උපකාරක ධර්මතාවය කියලා අපි ඔකට කියන්නේ පච්චය පාලි වචනේ. සංස්කෘත වචනේ තමයි අපි ප්‍රත්‍ය කියලා පාවිච්චි කරන්නේ. සිංහලෙන් පස කියලා. ඔය සිව්පසය කියන තැන යෙදිලා තියෙන්නේ. පස කියලා සිව්පසේ චතුපච්චේ චතුප්‍රත්‍ය ප්‍රත්‍ය උපකාරක ධර්මතාවය උපකාරක ධර්මතාවය කොටස් දෙකකට බෙදෙනවා. සාධක ප්‍රත්‍ය සහ බාධක ප්‍රත්‍ය කියලා. එතකොට මූල හේතුවට සාධක ප්‍රත්‍ය යෙදුනොත් මූල හේතුව වර්ධනය වෙලා එහෙම ඉදිරියට යනවා. මූල හේතුවට බාධක ප්‍රත්‍යක් යෙදුනොත් ඒක එතනම නැසිලා යනවා. ඒකයි ඔය හේතු සහ ප්‍රත්‍ය කියලා දෙකක් ගන්න. දැන් අපේ මූල හේතුව මෞපිය දෙදෙනාගෙන් ලැබෙන ඩිම්බාණු සහ ශුක්‍රාණු දෙක මූල හේතුව. ඉතින් ඕකට ප්‍රධානම ප්‍රත්‍ය වෙන්නේ මාතුකුච්චිය. මාතුකුච්චයක් හම්බ වුණොත් මේ දෙන්නට වැඩෙන්න පුළුවන්. නැත්තම් මාතුකුච්චයක් නොලැබුණොත් මේක වැඩෙන්නේ නැහැ. එතකොට ප්‍රධානම ප්‍රත්‍ය මාතුකුච්චිය. මාතුකුච්චයෙන් පස්සේ තව කොච්චර දේවල් ඕනද? මවගේ ශරීරය හරහා මේ මූල හේතුව වර්ධනය වෙන්න තව බොහෝ දේ හම්බ වෙනවා. ඉතින් වර්ධනය වෙනවා. අපි ඉතින් ඔය ප්‍රත්‍ය දන්න නිසා අපි පුළුවන් තරම් ප්‍රත්‍ය එකතු කරනකොට මේක වර්ධනය වෙනවා. කලලය වැඩිලා. ඔන්න යම් දවසක එළියට එනවා. එතන ඉඳලත් අපි ප්‍රත්‍ය එකතු කරනවා. කිරි දෙනවා, නාවනවා, කෑම කවනවා, තොටිලි හදනවා. নানা ප්‍රකාර ඔක්කොම ප්‍රත්‍ය. දැන් අර මූල හේතුව වර්ධනය වීගෙන යනවා. ඉතින් හේතු ප්‍රත්‍ය ඔන්නෝමයි. ඕක මේ රූප වලට විතර නෙවෙයි නාම වලටත් එහෙමයි. පස්සට බුදුරජාණන් වහන්සේ පත්‍ය කියනවා මේ සූත්‍රයේම යට තියෙනවා ඒක. ඒකට ස්වාමීන් වහන්සේ දැන් අපි ඔය පටිච්චසමුප්පාදේ කතා කරනකොට අවිද්‍යාව පත්‍ය සංඛාර පත්‍ය කියලා එතන toy පත්‍ය කියන වචනේ යෙදෙනවානේ. ඔව්. එතකොට එතන හේතු කියන වචනය කියෙදෙන්නේ නැහැ. පත්‍ය කියන එක විතරයි යෙදෙන්නේ. යෙදෙන්නේ පත්‍ය විතරයි. එතකොට ඒක කොහොමද අපි තේරුම් ගන්නද? එතකොට ඒ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියනකොට සංඛාර වලට තියෙන එකම ප්‍රත්‍යයද අවිජ්ජාව එහෙම නැත්නම් තව ප්‍රත්‍ය තියෙනවද? ඕක හොඳ කාරණයක්. ඕවයි එක තැනකවත් හේතු කියන්නේ ප්‍රත්‍ය විතරයි කියන්නේ. මොකද හේතුව මේ හේතු නොකියන්න හේතුවෙන් ඕක හටගෙන තියෙන්නේ. දැන් ඔතන ප්‍රත්‍ය පෙන්වන්නේ මොකද? ඒ ආධාරක ධර්මතාවය නිසා තමයි ඕක අකුසල වීගෙන යන්නේ දිගටම. දැන් අවිජ්ජාපච්චය සංඛාරා කියන්නේ මේ සංස්කාරයේ හේතුව කියන්නේ නැහැ උතන. සංස්කාරයේ අකුසල වෙන ප්‍රත්‍ය විතරයි කියන්නේ. දැන් අපිට ඕන අන්නේ ප්‍රත්‍ය වෙනස් කරන්න. මොකද්ද එතන ප්‍රත්‍ය උනේ? අවිජ්ජාව. සංස්කාරයේ අකුසල සංස්කාරයේ හටගන්න විදිය වෙනම කියලා තියෙනවා. ඒ කියන්නේ සංස්කාරයේ මූල හේතුව කියනවා. ඒකේ හේතුව කියනවා. ඒක වෙනම තැන්වල තියෙන සංස්කාරවල හේතුව, විඥානයේ හේතුව කියන්නේ නාම රූපේ නේ. ඔතෙන්දි කියන්නේ සංඛාරපච්චය විඥානං කියලා. නමුත් ඕකේ මේ විඥානයේ හේතුව කියන තැනදී කියන්නේ නාම රූපපච්චය විඥානං කියලා. අන්න හේතුව. ඔතන කියන්නේ ප්‍රත්‍යය. ඒ කියන්නේ සංස්කාරයේ අකුසල වෙන්න හේතු වෙන්නේ අවිද්‍යාව. ඔතන කියාගෙන යන්නේ නිතරම මේ අකුසල වීමට ප්‍රත්‍ය වෙන දේවල්. ඒ කියන්නේ අර මං කලින් කියපු විදිහට කිව්වොත් බාධක ප්‍රත්‍ය ටික නැත්තම් මේක නරක කරගෙන යන හේතු ටික කියාගෙන යන. උත්පාද හේතුව නෙමෙයි කියාගෙන යන. ප්‍රත්‍ය ටික කියාගෙන. මේ ප්‍රත්‍ය දිගටම මේක නරක කරගෙන යනවා. අවිද්‍යාව විසින් සංස්කාරයේ අකුසල කරන. අකුසල සංස්කාරයේ විසින් විඥානය අකුසල කරන. ඒකයි මේ කියන්නේ. ඔය හැම එකේම හේතුව වෙනම කියනවා. ඒක අපිට අහුවොත් එක හේතුව මොකද්ද කියලා කියන්න පුළුවන්. එතකොට මේ මෙතන එක තැනක කියවෙනවානේ මේ දැන් මෙතනම කියවෙනවානේ මේ වේදනා සංඥා කියන ඒවලට
කියනවා මේ පස්ස හේතු පස්ස පච්චය. පස්සෝ හේතු පස්සෝ පච්චය. එතන අර හේතු කියන වචනේ දීලා තියෙනවනේ. ඔය මහත්ය කතා කරන්නේ සූත්‍රයේ යට කොටසක්. මේ ඔය 6 වෙනි ප්‍රශ්නයට දෙන උත්තරේ තමයි මේ බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ තමයි ඒක කියන්නේ. චත්තාරෝ කෝ වික්ඛු මහා භූතා හේතු චත්තාරෝ මහා භූතා පච්චය. ඊට පස්සේ පස්සෝ හේතු පස්සෝ පච්චය. සංඥා සංකාර විඥාන නෑ වේදනා සංඥා සංකාර තුනටම පස්ස දක්වන්නේ විඥාණයට නාම රූපේ දක්වන්නේ. එතකොට පස්සෝ හේතු පස්සෝ පච්චයෝ කියලා කියනකොට එකම දෙය හේතු වෙන්නත් පුළුවන් ප්‍රත්‍ය වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. මොකද දැන් ඔන්න අපි හිතන්නකො මෙහෙම ඔය රූපස්කන්ධය හැටියට ගත්තොත් එහෙම රූප හැටියට ගත්තොත් දැන් රූපයක් සකස් වෙන්න නැත්නම් මූල හේතුව වෙන්නේ රූප ධර්මයක් නේ. ඒක පැහැදිලිනේ අපිට. දැන් අර අම්මගෙන් තාත්තගෙන් ආපු දේ කියලා ගන්නකො. ඒ රූප ධර්මයක් නේ. හේතුව උනේ. එතන ඉඳලා මේකේ පැවැත්මට නැත්නම් සාධක බාධක හැටියට එන්නේ රූප ධර්මමනේ. එහෙනම් එකම දේ හේතුවක් වෙනවා ප්‍රත්‍යයක් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ හේතුව වෙනවා ඒක හරි සියුම් එකක්. ඒක පටලැවෙන තැනක් කෙනෙකුට හැබැයි තේරුම් ගන්න ඕන. ඒකම නෙමෙයි ඒ වර්ගේ දැන් රූප ඒකම නෙමෙයි ඒ වර්ගය. රූප කියන වර්ගයේ අන්න ඒකයි. නාම ගත්තොත් නාම කියන වර්ගයේ තවත් නාමයක් මේකේ ප්‍රත්‍ය වෙනවා. හේතුව වෙනවා නාමයක්. ඒකේ පැවැත්මට නාමම ප්‍රත්‍ය වෙනවා. ඊට පස්සේ රූප ගත්තොත් රූපේ ඇතිවීමට හේතුව වෙන්නේ රූප ධර්මයක්. ඒ රූප ධර්ම වල පැවැත්මට හෝ නැවැත්මට හෝ වර්ධනයට හෝ හේතු වෙන්නේ රූප ධර්ම. ඒකයි මේ හේතු සහ ප්‍රත්‍ය දෙකටම එකම දාලා තියෙන්නේ. නේ? අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න වෙලාව මදිද මන්ද? නෑ පුළුවන් මම ඇති. ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ උදේවය අවබෝධ කරගන්නවා දකින්නවා කියන එකෙන් අදහස් වෙන්නේ ඔබ වහන්සේ විස්තර කළ ආකාරයට මේ අපි කඳු හදාගන්නේ කොහොමද කියන දේ විදර්ශනා කරලා තේරුම් අරගෙන ඒ තුලින් අපි ඒ කන්ද අඩු කරගෙන යනකොට ඇති වෙන අවබෝධයක්ද නැත්නම් මේවා දිහා වෙන මේ පංච උපාදානස්කන්ධේ රූපස්කන්ධේ වේදනාස්කන්ධේ වෙන්නේම අරගෙන ඒවා ඉගේ ඇතිවීම නැතිවීම බැලීමක් වශයෙන් විස්තර කරන්න පුළුවන්. ඔව් තෙන්දි මේ දෙවිදියක් තියෙන එකක් තමයි අපේ දහමේ වෙන වෙනමත් තෝරනවනේ කඳු වෙන වෙනම තෝරනවා. ඊට පස්සේ අන්තිමට මේක එකක්නේ පංච උපාදානස්කන්ධා කිව්වම එකක් හැටියට ගන්න. වෙන වෙනම නෙමෙයි. තනි එකක් විදියට ගන්නෙ. එතකොට මේ දෙවිදියටම විදර්ශනා කිරීමක් තියෙනවා. මේකේ එතකොට ඔය හත්ය කිව්ව විදියට සමුදේ වය ගත්තොත් එහෙම මේ සකස් කරනව නෙමෙයි. සකස් වෙනවා. හේතුඵල ධර්මානුකූලව ඒ හේතුව යෙදුනම මේක සකස් වෙනවා. එතකොට ප්‍රත්‍ය හේතු ප්‍රත්‍ය යෙදිලා මේක සකස් වෙලා අර ප්‍රත්‍ය සාධක ප්‍රත්‍ය හෝ බාධක ප්‍රත්‍ය නිසා මේක පවතිනවා. ඒ අපිත් ප්‍රත්‍ය කිට්ටු කරන්න මේක පවතිනවානේ. එතකොට යම් දවසක බාධක ප්‍රත්‍ය ටික ජයග්‍රහණය කරලා මේකත් නිමා වෙනවා අවසන් වෙනවා. ඉතින් අපි ඕක ලස්සනට දකින්න පුළුවන්කම තියෙනවා. මේක කරන්නෙක් නොවේ කෙරෙන්නක් විදිහට දකින්නවා. ඔව් ඒක තමයි විදර්ශනාව. දැන් අපි පුරුදු කරලා තියෙන්නේ මේක කරන්නෙක් ඉන්නවා කරනවා කියලා.
එතෙන්දි තමයි ඔය ගෝඩ් දෙන්නේ. ඉතින් දෙයයන් නේද? අරගොල්ලෝ මේගොල්ලෝ එන්නේ ඔතෙන්දි තමයි. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ මෙතන. හේතු ප්‍රත්‍ය විසින් මේක සමුදය කරනවා, ඊට පස්සේ වර්ධනය කරනවා, පවත්වාගෙන යනවා, දි รา පත් කරනවා, වය කරනවා, මරණයටපත් කරනවා, නිමා කරනවා. ඉතින් හරි අපූර්ව සමුදය වය කියන දෙකට වචන දෙකකින් ඕක අරන් තියෙනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒතර මේක දකිනවා කියන්නේ නිකන් මේ ප්‍රඥාවෙන් දකිමින් වාසය කරනවා. ඒක තමයි විදර්ශනාව. ඉතින් මේක හේතුඵල ධර්මතාවයක් විදිහට අපි දකින්නේ. මේ හේතු ඇතිගල්ලි හටගනි ඉමස්මින් සති ඉදං හෝති. නේ? මේ හේතු ඇතිගල්ලි උපදී ඉමස්මින් සති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති. මේ විදිහට හේතුපත්‍ය නැති වෙනකොට මේක නැති වෙයි. ඉමස්මින් අසති ඉදං හෝති ඉමස් නිරෝධා ඉදං නිරුජ්ජති. නේ? අන්නේ විදිහට හේතුඵල ධර්මානුකූලව දැකීමයි මෙතන අවශ්‍ය වෙන්නේ. ඒක දකිද්දී ස්කන්ධ වෙනම ගන්නත් පුළුවන්. පහ එකට පංච උපාදානස්කන්ධා කියලා තනි එකට ගන්නත් පුළුවන්. හරි. පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි අපි එහෙනම් කාල වේලාවත් ඉක්මලා තියෙන නිසා අදට දහම් හමුව නිමා කරමු. අපි නැවත දහම් හමුවට මුණ ගැහෙන්නේ සමුදාවේ. මොකද සතියන්තවල අපිට යම් වැඩ කටයුතු යෙදී තිබෙන නිසා සමුදාව කියන්නේ 12 වෙනිදා. ඒකත් මෙතෙන්දී අපි මතක් කරනවා. ඒ වගේම අපි මේ සටහන තියන්නම් අපේ නිවෙන මග Skype ගිණුමේ. ඉතින් අද අපි මහා පුන්නම සූත්‍රය ඇසුරෙන් තවත් ඉස්සරහට අපේ ධර්ම සාකච්ඡාව ගෙනාවා. ඉතින් යථා භූතං ඥාන දස්සනං ඇතිතතු දැකීම. එතකොට මෙතන පංචස්කන්ධ වලින් අපි ඇත්තටම කතා කළේ රූපස්කන්ධය ගැන විතරයි. මේ ස්කන්ධ පිළිබඳ ගැඹුරු අවබෝධය අපිට ඇති කරගන්න පුළුවන් නම් මේ පිළිබඳව තියෙන උපාදානය අර ඡන්ද රාග ඒකනේ යෝ තත්ත ඡන්ද රාගෝ තං උපාදානං කියලානේ බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරේ. අත් වශයෙන්ම දැන් අපිට පේනවා මේ පංච උපාදානස්කන්ධයේ තියෙන ඡන්ද රාගය. ඒක ඉවත් වෙන්නේ මේ විශේෂයෙන් ඇලෙන ගැටෙන මුලා වෙන ස්වභාවය අපි ඒකට තණ්හා කියනවා. ඒකට අවිද්‍යාවත් කිට්ටුනා උපාදාන කියනවා. ඒක අයින් වෙන්න නම් අපි මේකේ යථා ස්වභාවය දකින්න. මේ කන්ද හේතු ප්‍රත්‍ය විසින් සකස් වෙන හැටි, හේතු ප්‍රත්‍ය නිසා පවතින හැටි, හේතු ප්‍රත්‍ය නිසා අවසන් වෙන හැටි. ඉතින් ඒ වගේ තියෙන යථා ස්වභාවය නොදැකීම නිසා අපි මේවට තණ්හා මාන දික්ටි ඇති කරගන්න හැටි. ඔය සමස්තය දැකීම යථාභූත ඥාන දර්ශනය. ඒක අපි දැක්කොත් අපිට ඔය කඳු පහටම පහම එකට කරලා අපි තනි කන්දක් හැටියට කියන පංචස්කන්ධෝ කියලා. පංච උපාදානස්කන්ධෝ කියලා. ඕකට අපිට උපාදාන නොවී ඉන්න පුළුවන්. පංච උපාදානස්කන්ධා දුක්ඛානේ. ඒක උපාදාන නොකර ඉන්න පුළුවන්. එතකොට මේ උපාදාන නිරෝධා එතන දුක්ඛ නිරෝධෝ. එතෙන්ට අපිට එන්න පුළුවන්. ඉතින් අපි දැන් අන්තිමට කතා කර විදිහට මේ විදර්ශනා කමටහන මම නැවත නැවතත් මතක් කරන්න ඕනේ. මොකද අපි මේ සාකච්ඡා කරන්නේ අපේ ඉලක්කය නිවන, නිවීම, නිබ්බාන. ඒ සඳහා අපි මේ පංචස්කන්ධ විදර්ශනාවෙන්ම මේ භාවිත කරන්න ඕන, පරිහරණය කරන්න ඕන. මොකද පංචස්කන්ධ මැරෙනකම් භාවිත වෙනවා, පරිහරණය වෙනවා. ඒව රැක බලා ගැනීම, නඩත්තු කිරීම, ඔය ඔක්කොම මේ සම්බන්ධයෙන් නිරත වීම, නියුක්ත වීමක් අපේ තියෙනවා. ඉතින් මේ නිරත වෙන මොහොතේ විදර්ශනාවෙන් ඒකේ නිරත වෙලා ඉන්නවා. ඒකයි ඔය සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති ආදී වශයෙන්. එතකොට අර සතිපට්ඨාන දේශනාවේදී අපි කියපු අනිශ්චිතෝ විහෙරති නච කිංචි උපාදීයති. අනිශ්චිත විහරණයට එන්න පුළුවන් රූපස්කන්ධයත් එක්ක. රූපස්කන්ධය විතරක් නෙවෙයි පංචස්කන්ධය එක්කම අනිශ්චිත විහරණයට එන්න පුළුවන්. නච කිංච උපාදීයති.
කිංචි කිසිදු ආකාරයකින් න උපාදීයති. උපාදානද නොවේ. නච උපාදීයති. උපාදාන වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද උපාදානයට හේතුව හුඟක්ම මේ අවිද්‍යාව තණ්හා දෙකනේ. ඉතින් අපි මේ විදිහට යථා ස්වභාවය අවබෝධ කරගත්තම ඒ අවිද්‍යාව තණ්හා දෙක ගැලවිලා යනවා, ගිලිහිලා යනවා, සේදිලා යනවා, දුරස් වෙනවා, නිරෝධ වෙනවා. ඉතින් එතකොට අවිද්‍යාව තණ්හා නැති තැනක උපාදාන කරන්න දෙයක් නැහැ. ලාටුව මේ නැහැ. ලාටුව නැති තැන ඇලීමක් නැහැ නේද? ඒ වගේ දෙයක් මේ වෙන්නේ. ඉතින් ඒක නිසා අපි පංචස්කන්ධ පරිහරණය කියන එක හැම නිතරම වෙන දෙයක්. ඒකෙන් තොරව ජීවිතයක් කියලා එකක් නැහැ. ඉතින් අපි විදර්ශනාවෙන්ම මේවා දැකගමු, තේරුම් ගමු, අවබෝධ කරගමු, පරිහරණය කරමු. එතකොට නිවට උපාදානයක් වෙන්නේ නැහැ. හොඳයි එහෙමනම් අදට අපේ දහම් හමුව අපි මෙතකින් නිමා කරනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා නැවතත් හෙට අනිද්දා නෙවෙයි ඊට පසු දිනේ 12 වෙනිදා නැවත අපි දහම් හමුවට එකතු වෙන්න. ඉතින් ඉතිරි ස්කන්ධ පිළිබඳව අපි සාකච්ඡා කරමු. මොකද මේ ස්කන්ධ පිළිබඳ සාකච්ඡාව හුඟක් වැදගත් වෙනවා. ස්කන්ධ විභාගය කියලා අපි මේකට කියන්නේ. ඉතින් අපි කල් ගත්තට කමක් නැහැ. ඉතින් අනික ඔය ආශ්‍රයෙන් ඉතිරි ස්කන්ධ ගැන හිතා ගන්න, මෙනෙහි කරන්න කියලාත් මම ආරාධනා කරනවා. යෝනිසෝ මනසිකාර කරන්න පුළුවන්නේ. චින්තාමය ඥානෙ ටිකක් භාවිතා කරලා ඔය ආශ්‍රයෙන් බලන්න උත්සාහ කරන්න. ඉතිරි ස්කන්ධත් තේරුම් ගන්න. කොහොම වුණත් අපි ධම්ම සභාවට එකතු වුණාම ඉතිරි ස්කන්ධ පිළිබඳවත් සාකච්ඡා කරමු. එහෙමනම් මේ ලබාගත් උතුම් ධර්ම අවබෝධය මෙහි සිටින ධම්ම සභාවේ සිටින අපි කල්යාණ මිත්‍ර පිරිස විතරක් නෙවෙයි දකින අහන තේරුම් ගන්න පුළුවන් සියලු සත්වයෝ මේ ධර්ම අවබෝධය ඇති කරගනිත්වා. ඒ තුලින් ධර්ම මාර්ගයටම යොමු වේවා. අපි හැම දිනාටමත් මේ ධර්ම අවබෝධය මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්නට උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සාදු නමස්කාර වේවා, නමස්කාර වේවා. තෙරුවන් සරණයි හැමදෙනාටම. සීලවන්තං ගුණවන්තං තෙරුවන් සරණයි සුවපත් වේවා.